ණය කර ගැනීම සහ ඒ සම්බන්ධයෙන් අදාළ අනිකුත් නීති ඒ වගේම ඊට අමතරව අපි කතා කරා විද්‍යුත් ගනුදෙනු පනත. ඒතර විද්‍යුත් ගනුදෙනු පනතේ ප්‍රතිපාදන වලින් කොහොමද බැංකු කටයුතු වලට සම්බන්ධ වෙන්නේ කියන එක තමයි අපි කතා කරේ. මොකද වර්තමානයේ විද්‍යුත් ගනුදෙනු පනත හරහා බැංකු වල ගනුදෙනු වලට අදාළ යම් යම් ක්‍රියාවන් විද්‍යුත් ආකාරයට සිද්ධ කිරීම නීත්‍යානුකූල කිරීම සහ ඒ සම්බන්ධයෙන් බැංකු වලට තියෙන වාසි තමයි මේ පනතෙන් අපි කතා කරන්නේ. එතකොට අද අපි කතා කරමු ගනුදෙනු කරුවන්ට යම් ආකාරයක ගැටලුවක් ඇති වුණොත්. ඒ කියන්නේ අපි කතා කරා බැංකු සහ ගනුදෙනු කරුවන් අතර සම්බන්ධ වෙන යම් ආකාරයක ගනුදෙනුවකදී ගනුදෙනු කරුවෙකුට ගැටලුවක් වුණොත් ඔවුන්ට ඒ සඳහා විසඳුම් සොයා ගන්න ක්‍රම මොනවද කියලා. පොදුවේ ගත්තොත් ඕනෑම දැන් බැංකුවක් කියන්නේ ව්‍යාපාරයක්. ඒ බැංකුවේදී ව්‍යාපාරයේදී අපි බැංකු පැත්ත ව්‍යාපාරිකයෝ විදිහටත් ගනුදෙනු කරුවා විදිහටත් යම් ගනුදෙනුවකට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙන ගනුදෙනුව නීත්‍යානුකූලව කටයුතු කරගෙන යනකොට දෙපාර්ශ්වයටම අනිත් පාර්ශ්වයේ සම්බන්ධයෙන් ගැටලු ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී අපි දන්න පොදුවේ නීතිය හමුවට ගිහිල්ලා ගිවිසුම් නීතියෙන් අපිට යම් ආකාරයක ගිවිසුම කඩ වුණා, එහෙම නැත්නම් ගිවිසුමේ එකඟ වූ දේවල් හරියට කරේ නැහැ කියලා දෙපාර්ශ්වයේ අනිත් පාර්ශ්වයට විරුද්ධව නඩු දාලා ඒ අදාළ වන්දිය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මෙතනින් එහාට ගිහිල්ලා තව දුරටත් ගනුදෙනු කරු සහ බැංකු කරු අතර සම්බන්ධය වර්ධනය කළා. ඒ වගේම දැන් අපි ගත්තොත් රටේ ව්‍යාපාරිකයාගෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට විශේෂ වූ නීති හඳුන්වලා තියෙනවා. ඒතකොට ඒ නීතියක් අද අපිට තව කතා කරන්න තියෙනවා පාරිභෝගික ආරක්ෂණ පනත. කියන්නේ පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධ පනත. එතකොට ඒ කියන්නේ ඒක මූලික වශයෙන්ම කරන්නේ පාරිභෝගිකයින් ආරක්ෂා කරන්න ඔවුන්ගේ යම් ව්‍යාපාරිකයෙක් විසින් සිදු කරන ව්‍යාපාරයකදී ඒ ව්‍යාපාරයේ පාරිභෝගිකයෙකුට සිද්ධ වෙන්න පුළුවන් යම් ගැටලුවකට මේ පාරිභෝගිකයාට සාමාන්‍ය නීතියේ ගිවිසුම් කඩවීම කියන නඩුවකින් තොරව ඍජුවම Tamanට වෙන ගැටලු ඉදිරිපත් කළා. ඒවයි ඒ ව්‍යාපාරිකයා විසින් සිදුවෙන යම් කිසි නොසලකිලිමත් ක්‍රියාව නැත්නම් හිතාමතා සිදු කරන වංචනික ක්‍රියාව, එහෙම නැත්නම් පාරිභෝගිකයාට සිදු කරන අකටයුත්ත මේ යම් ආකාරයක නීතියෙන් සහනදායී ආකාරයට විසඳන්න තමයි මේ පාරිභෝගික ආරක්ෂණය කියන ක්‍රියාවලිය හඳුන්වලා දීලා තියෙන්නේ රටට. ඒකට විශේෂයෙන්ම මේක 1979 මූලික වශයෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහාද රටේ අභ්‍යන්තර වෙනදාම විධිමත් කිරීම සඳහාද 1979 අංක 1 දරන පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ පනත හඳුන්වනවා. ඊට පස්සේ නැවත වතාවක් 1987 අංක 1 දරන සාධාරණ වෙළඳ කමිෂන් සභා පනත සහ මිල පාලනය කිරීමේ කියන්නේ කලින් තිබ්බ තත්ත්වය තවදුරටත් වර්ධනය කළා මිල පාලන පනතකුත් ඉදිරිපත් කරා. හැබැයි ඒ සියලුම පනත් අයින් කරා 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. මේ 1979 ඉඳන් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා විවිධ නීති ලංකාවේ ක්‍රියාත්මක කරා. ඒ පනත් සියල්ල අහෝසි කරලා 2003 දී තවත් වඩාත් ශක්තිමත් පනතක් හඳුන්වලා දුන්නා. ඒකෙන් කරේ පාරිභෝගිකයින්ට තමන්ගේ ගනුදෙනුවකදී එහෙම නැත්නම් යම්කිසි ගනුදෙනුවක් කළා ඔවුන්ට යම් ආකාරයක අකටයුත්තක් අසාධාරණයක් වුණා නම් ඒ පිළිබඳව ඍජුව පැමිණිලි කළා ඒ තුලින් අර ව්‍යාපාරිකයා සිදු කරපු යම් යම් අකටයුතුකම් වලට සහන ලබා ගැනීම තමයි මේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යොදාගත්තේ. මේ පනත එතකොට මූලික වශයෙන්ම හඳුන්වලා දෙන්නේ එතෙක් ලංකාවේ විවිධ පනත් වලින්
හඳුන්වලා දීලා තිබ්බා පාරිභෝගිකයින්ගේ ගැටලු අවම කර ගැනීමට අවස්ථාව. ඒ පනත් සියල්ලේම තිබ්බ කරුණු සියල්ල ගැටි කළා. ඒ වගේ මේ සියලුම පනත්වල තිබ්බ විවිධ කරුණු කියන්නේ සමහර පනත්තකින් කියන්නේ පනත් තුනක් ගැන අපි කතා කරානේ කලින්. ඒ පනත් තුනෙන් යම් යම් ආකාරයක පාරිභෝගිකයින්ට සහන තිබුණාට වඩා විධිමත් සහන සැලසීමේ ක්‍රියාවලියක් තමයි මේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත මගින් සිද්ධ කරන්නේ. එතකොට දැන් අපිට මූලික වශයෙන් අපිට කතා කරන්න තියෙන්නේ මේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. අර කලින් අනිත් පනත් ගැන අපි අද දැන් වර්තමානයේ කතා කරන්නේ මොකද ඒව දැන් මේ පනතත් සම්මත වීමත් සමග මේ පනත රටේ ක්‍රියාත්මක වීමත් සමග අර පනත ටික අහෝසි වෙලා ඒ පනත් වල කරුණු සියල්ල මේ පනත තුලින් නීති මේ වශයෙන් බලවත් කරලා තියෙනවා. ඒ කියන්නේ අර පනත් වල තිබ්බ නීතිමය කරුණු වඩාත් විධිමත් ආකාරයට 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ පනතින් රට තුල ස්ථාපනය කරලා තියෙනවා. එහෙනම් අපි බලමු මේ පනතේ මූලික අරමුණු, ප්‍රධාන අරමුණු. එතකොට මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ ප්‍රධාන අරමුණු ගත්තොත් ඒ අරමුණු තියෙනවා සඳහන් වෙලා පනතේ 7 වෙනි වගන්තියේ. ඒව එක එක බැලුවොත් පළවෙනි එක තමයි පාරිභෝගිකයින්ගේ ජීවිත සහ දේපල වලට උපද්‍රවයන් සිදුවන භාණ්ඩ අලෙවි කිරීම සහ සේවා සැපයීමට එරෙහිව පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම. කියන්නේ පළවෙනි අරමුණ. කියන්නේ ශ්‍රී ලංකාව තුල යම් ව්‍යාපාරිකයෙක් පාරිභෝගිකයෙක්ගේ ජීවිතයකට හෝ දේපලට උපද්‍රවයක් වෙන ආකාරයට භාණ්ඩයක් අලෙවි කිරීමක් කරොත් නැත්නම් සේවා අලෙවි කිරීමක් කරොත් ඊට එරෙහිව පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම තමයි මේ පනතේ ප්‍රධාන අරමුණ. ඒ කියන්නේ පළවෙනියෙන්ම අපේ ඕනෑම රටක ප්‍රධාන දේ තමයි ඒ රටේ ජීවත් වන පුරවැසියන්ගේ ජීවිත අයිති. කියන්නේ ජීවිතය ආරක්ෂා කිරීම. ඒ වෙනුවෙන් එතකොට මේ පාරිභෝගිකයෙක් විදිහට එන පුද්ගලයෙක් යම් භාණ්ඩයක් හෝ සේවයක් මිලට අර ගැනීමෙන් ඒ භාණ්ඩය හෝ සේවය පරිභෝජනය කිරීමෙන් ඔහුගේ ජීවිත අනතුරක් සිදු වෙනවා නම් ඒ වගේම ඔහුගේ දේපල වලට අනතුරක් සිදු වෙනවා නම් ඒක වැළැක්වීම තමයි ඒක වළක්වලා පාරිභෝගිකයින්ගේ ජීවිතය සහ දේපල ආරක්ෂා කිරීම තමයි මෙන්න මේ පළවෙනි අරමුණ වෙන්නේ මේ පනත. ඊගාවට දෙවෙනි එක තමයි අසාධාරණ වෙළඳ පිළිවෙත් වලට විරුද්ධව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් වලට හිමි සැලකිල්ල දැක්වීමට සහතික වීම. කියන්නේ ඇතැම් අසාධාරණ වෙළඳ පිළිවෙත්. කියන්නේ මේ පනතට කලින් අපිට තිබ්බා රට තුල සාධාරණ වෙළඳ කමිෂන් සභා පනත යටතේ යම් යම් ගනුදෙනුවකදී එහෙම නැත්නම් යම් ව්‍යාපාර වලින් පාරිභෝගිකයන්ට අසාධාරණ ආකාරයේ ඒ කියන්නේ ගනුදෙනුවක් සිද්ධ වෙනකොට සිදුවෙන අසාධාරණකමටත් වඩා ඒගොල්ලොන්ගේ ප්‍රැක්ටිස් එක මෙහෙම නැත්නම් ගනුදෙනුව කරගෙන යෑමේ පිළිවෙලම අසාධාරණ ක්‍රමවේදයකට තමයි කරේ. එතකොට අනිවාර්යයෙන්ම යම් ව්‍යාපාරයක් කරන වෙලාවක එහෙම නැත්නම් ගනුදෙනුවකදී වැඩි වාසියක් තියෙන්නේ එහෙම නැත්නම් වඩා බලවත් වෙන්නේ ව්‍යාපාරිකයා. ගනුදෙනුකරුවා ඒ ගනුදෙනුව තුල බලවත් වෙන්නේ. ඔහුට තියෙන්නේ ගනුදෙනුවේ තියෙන ක්‍රමවේදය. එහෙම නැත්නම් ඒ ගනුදෙනුවට තියෙන අනන්‍ය වූ ක්‍රමවේදයට එකඟව තමයි ගනුදෙනුව කරන්නේ. ඒ වෙලාවට මේ අසාධාරණ ආකාරයේ වෙළඳ පිළිවෙත් තිබ්බ අවස්ථාවන් වලදී ඒවට විරුද්ධව පාරිභෝගිකයා ආරක්ෂා කිරීම තමයි මේ පනතේ මූලික අරමුණ. ඊගාව අරමුණුනේ හැකි සෑම අවස්ථාවකදීම පාරිභෝගිකයින්ට තරංකාරී මිලට භාණ්ඩ හා සේවා වලට ප්‍රමාණවත් ප්‍රවේශයක් ලබා දී. ඒ කියන්නේ පුළුවන් උපරිම අවස්ථාවලදී තරංකාරී මිලට භාණ්ඩ හා සේවා වලට ප්‍රමාණවත් ප්‍රවේශයක් ලබා දී. එතකොට ඒකෙදි පාරිභෝගිකයාට තමයි මෙතන වැඩි වාසියක් අත් කරලා තියෙන්නේ. එතකොට තරංකාරී මිලට භාණ්ඩ හා සේවා වලට ප්‍රමාණවත් ප්‍රවේශයක් ලබා දීම කියන්නේ ඒකාධිකාරී වෙළඳ රටාවන් යම් ආකාරයකට සීමා කිරීම. දැන් ලංකාවේ තවමත් ඇතැම් භාණ්ඩ හා සේවා සඳහා ඒකාධිකාරී වෙළඳ ආකෘති තියෙනවා. හැබැයි
මේ වෙනකොට 99%ක්ම භාණ්ඩ හා සේවාවන් වල ඒකාධිකාරී වෙළඳපළ අයින් වෙලා. මොකද එක සැපයුම් කරුවෙකුට වඩා ඉන්නේ හැමතිස්සෙම මේක ඒකාධිකාරී වෙන්නේ නේ. නමුත් ගොඩක් අවස්ථාවන් වලදී ඒකාධිකාරී ස්වරූපය නොවුනට මේ සමස්ත ඒ සංඝ ඒ කියන්නේ සියලුම වෙළඳ ඒ කියන්නේ වෙළඳපළ තුල ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් හිටියට ඒගොල්ලෝ විවිධ ආකාරයෙන් මේ ඒකාධිකාරිය ගොඩනගනවා. එක ක්‍රමවේදයක් තමයි ඔවුන් විසින් ඇති කරගන්න සංවිධාන හරහා. දැන් අපි හිතමු ලංකාවේ තියෙන්නේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ප්‍රවාහන පද්ධතිය කියන. එතකොට දුම්රිය කියන එක ඒකාධිකාරයක් රජයේ සතු එකක්. හැබැයි ශ්‍රී ලංකාවේ බස් රථ රජයේ සතු එකකුත් තියෙනවා පෞද්ගලික ව්‍යවසායකයින්ගේ බස් රථ තියෙනවා. එතකොට මේගොල්ලෝ පෞද්ගලික ව්‍යවසායකයෝ විදිහට විශාල ප්‍රමාණයක් හිටියට මේ සියලු දෙනා එකතු වෙලා බස් රථ සංගම් නිර්මාණය කරගෙන තියෙනවා. එතකොට ඒකෙනුත් අවසාන වශයෙන් සිද්ධ වෙලා තියෙන්නේ මේ ඒකාධිකාරයක්. එතකොට මේ සංගමය විසින් තැම් වෙලාවක මේ ගනුදෙ ඒ කියන්නේ පාරිභෝගිකයන් එහෙම නැත්නම් මේ බස් රථවල සේවාව ලබා ගන්න පිරිසට අසාධාරණ ආකාරයට ඒගොල්ලෝ ඒකාධිකාරයක් නිර්මාණය කළා. එක දවසකින් අපේ බස් ගාස්තු වැඩි කරේ නැත්නම් හෙට ඉඳලා විස්ප්‍රයිම්. ඒකට තනි පුද්ගලයෙක් නෙමෙයි මෙතන ඉන්නේ. හැබැයි මේ සියලු දෙනා අද එකතු වෙලා ඒකාධිකාරී ස්වරූපයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ හැම අවස්ථාවකදීම මේ පාරිභෝගික අධිකාරී පනතේ අරමුණ වෙන්නේ මේ ඒකාධිකාරී වෙළඳපළ පුළුවන් තරම් ඉවත් කරන්න. එතකොට සාධාරණ වෙළඳපළ පාරිභෝගිකයින්ට තරංකාරී මිලට භාණ්ඩ හා සේවාවලට ප්‍රවේශයක් ලබා ගැනීම තමයි අනිත් ප්‍රධාන අරමුණ. ඒ වගේම පාරිභෝගික සූරෑකාම වලට එරෙහිව සහනයක් ලබා දී. මේකත් මේ පනතේ මූලික අරමුණක්. එතකොට මේ අරමුණු වලට අනුව තමයි මේ පනත ඇති කරන්නේ. එතකොට මූලික වශයෙන් ගත්තොත් මෙතන මූලික ස්ථානය ලබා දීලා තියෙන්නේ ව්‍යාපාරිකයා පැත්තට නෙමෙයි පාරිභෝගිකයා පැත්තට. එතකොට මේ පනතේ මූලිකවම අරමුණු ප්‍රධාන අරමුණු හතරක් තිබුණට මේ පොදුවේ ගත්තම 2003 අංක 9 දැන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මූලික අරමුණ වෙන්නේ පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම. ඒස්කේ අනුවරමින් තමයි මේ අපි කතා කරේ. ඒ වගේම මේ පාරිභෝගික අධිකාරී පනත ඇතුලේ තියෙනවා යම් ආකාරයක මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නීති උල්ලංඝනය කරන ව්‍යාපාරිකයින්ට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරලා ඔවුන්ට විරුද්ධව යම් යම් දඬුවම් පමුණුවන්න. එහෙම නැත්නම් ඔවුන්ගේ ව්‍යාපාර නියාමනය කරන්න. එතකොට මේකට මේ බලය මගින් ඇති කරලා තියෙන මූලික தত্ত্বය තමයි මේ පාරිභෝගිකයින්ට විරුද්ධව ව්‍යාපාරිකයින් සිද්ධ කරන ක්‍රියාවන් අපරාධ නඩු වර්ගයට යම් ආකාරයක වර්ග කිරීමක් කරලා තියෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයේ තමයි මේතන මේ නඩු සම්බන්ධයෙන් තීරණ ගන්න. එහෙම නැත්නම් නීතිමය බලය තියෙන අධිකරණයේ විදිහට පෙන්නලා තියෙනවා. ඒ නිසා මෙවැනි අවස්ථාවක කියන්නේ මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය විසින් යම් නීතියක් නිර්මාණය කරා නම් ඒ අධිකාරියේ යම් නියමයක් හඳුන්වා දුන්නා නම් ඒක උල්ලංඝනය කරන ඇතැම් කවුරු හරි ව්‍යාපාරිකයෙක් විරුද්ධව නඩු දෙම කරන්නේ මහේස්ත්‍රාත් අධිකරණය. එතකොට ඒකෙම අපිට ගම්‍යමාන කරලා තියෙනවා ඒක සිවිල් වැරද්දකට එහා ගිය තත්ත්වයක්. අපරාධ වැරැද්දක්. ඒක නිසා එතකොට අපිට ඒකෙන් ලැබෙන දඬුවමත් මේ මහේස්ත්‍රාත්වරයාගේ අධිකරණ බලය යටතේ එහෙම නැත්නම් මහේස්ත්‍රාත්වරයාගේ බලය යටතේ ලබා දෙන දඬුවමක් විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අපරාධමය වරදකට දඬුවම් ලබා දීමේ හැකියාවක් තියෙනවනේ මහේස්ත්‍රාත් අධිකරණ. එතකොට මේ මෙවැනි උල්ලංඝනයක්. ඒ කියන්නේ අපි හිතමු මෙතන
පුද්ගලයෝ දෙදෙනෙක් අතර ඇති වෙන ව්‍යාපාරික කටයුත්තක් ගනුදෙනුවක්. දැන් අපි ගිවිසුම් නීතිය කියන එක ගත්තොත් ඒක සිවිල් නීතියට අදාළ වෙන්නේ. එතන නැහැ අපරාධමය වැරැද්දක්. එක් පාර්ශවයක් අනිත් පාර්ශවයක එකතු වෙලා ඇති කරගන්නා ගිවිසුමකදී අපි ගිවිසුම් නීතියේදී කතා කරේ මේ ගිවිසුම කඩ වුණොත් ඒ පාර්ශවයට වන්දි ගන්න පුළුවන්. ඒ වගේම එයාට විච්ච අලාභය ඒ ඇරුණම අතිරේකව ඔහුගේ වෙනත් විච්ච යම් මූල්‍යමය වාසියක් වුණොත් ඒකට සහනයක් ලබා ගැනීම තමයි ගිවිසුම් නීතියේදී අපි කතා කරන්නේ. හැබැයි මෙතන ඊට වැඩි එහාට ගියපු දෙයක්. පුද්ගලයෝ දෙදෙනෙක්ගේ ප්‍රශ්නයක් විදිහට නෙවෙයි මෙතන නීතිය බලන්නේ පාරිභෝගිකයින්ට සිදු කරන හානි අර සමස්ත රටේ එහෙම නැත්නම් ජනතාවට එහෙම නැත්නම් සමාජයට එරෙහිව කරන වැරැද්දක් විදිහට. ඒකනේ මේ අපරාධමය වැරද්දක් විදිහට සලකන්නේ. ඒකත් මේ පනතේ තියෙන විශේෂ ලක්ෂණයක්. ඒක පුද්ගලයෙක්ට විරුද්ධව කරන මේ ගිවිසුම් කඩ කිරීමක් එහෙම නැත්නම් මේ ගිවිසුම් උල්ලංඝනයකට එහාට ගියපු වඩා පුළුල්ලු අපරාධයක් එහෙම නැත්නම් පුළුල්ලු වැරැද්දක් විදිහට තමයි මේ පාරිභෝගිකයින්ට එරෙහිව සිදු කරන යම් ආකාරයක වැරැද්දක් අර්ථ නිරූපණය වෙලා තියෙන්නේ මේ පනත යට. ඒකට මේ ටික ඕගොල්ලන්ට පැහැදිලිද මේ දක්වා අපි කතා කරපු දේවල්? මොකද මෙතන මූලිකම අපිට දැනගන්න ඕන සාමාන්‍ය ගිවිසුමකට වඩා වැඩි බලයක් මේ පාරිභෝගිකයා සහ ව්‍යාපාරිකයා අතර ඇති වෙන සම්බන්ධයේදී ඒ ගනුදෙනුවේදී නීතිය ක්‍රියාත්මක වෙනවා. දැන් සාමාන්‍ය ගිවිසුමකදී ක්‍රියාත්මක වෙනවට වඩා වැඩි ආකාරයකට මේක ගනුදෙනුකරුවන් ඒ කියන්නේ පාරිභෝගිකයන් සහ ව්‍යාපාරිකයන් අතර ඇති වෙන ගනුදෙනු වලදී නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි මේ පනතේ මූලික අරමුණ. මේ කතා කරපු ටික පැහැදිලිනේ. ඇයි අපි මේක වෙනම ඒ කියන්නේ ගිවිසුම් නීතියෙන් ආපු ගිවිසුමකටත් එහාට ගිහිල්ලා පාරිභෝගිකයන්ට වැඩි අවස්ථාවක් එහෙම නැත්නම් පාරිභෝගිකයන් විරුද්ධව සිදු කරන යම් ක්‍රියාමාර්ගයක් ගිවිසුම් නීතියටත් අභිබවා මේ ව්‍යාපාරිකයින් එහෙම නැත්නම් වෙලෙන්දන්ට එරෙහිව ක්‍රියාත්මක වෙනෝ නීතිය. ඒක පැහැදිලිද මේ දක්වා කතා කරපු ටික? හරි. ඊට පස්සේ අපි එහෙමනම් බලමු අධිකාරී කාර්යය. දැන් මේ පනතේ මූලික වශයෙන්ම 2003 අංක 9 දන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතෙන් පිහිටවලා තියෙනවා පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය. ඒතකොට ඒ අධිකාරියේ තියෙන මූලිකම කටයුතු තමයි අපි දැන් බලන්න වෙන්නේ. ඒක 8 වෙනි වගන්තියේ තියෙනවා ව්‍යවසායකින් අතර සීමාකාරී ගිවිසුම් ඇති කිරීම. ඒ වගේම ව්‍යවසායකයන් අතර මිල පිළිබඳ වැඩ පිළිවෙළවල් ඇති කිරීම. ඒකට හැමතිස්සෙම ව්‍යවසායකයන් අතර කියන්නේ මේ ව්‍යාපාරිකයෝ සහ වෙලෙන්දන් ඉන්නේ ව්‍යවසායකයෝ පැත්තේ. ඔවුන් අතර සීමාකාරී ගිවිසුම් ඇති කිරීම, මිල පිළිබඳ වැඩ පිළිවෙළවල් ඇති කිරීම. ඒ කියන්නේ අසාධාරණ ආකාරයට මිල වෙළඳපොලේ ක්‍රියාත්මක වීම මේ තුලින් සීමා කරනවා. ඒ වගේම දේශීය සහ ජාත්‍යන්තර වෙළඳාම හෝ ආර්ථික සංවර්ධනයේ අහිතකර ලෙස බලපාන තරංකාරීත්වය ඉවත් කිරීම. ඇතැම් අවස්ථාවල අර උපරිම මිල සීමාවන් කියලා කියන්නේ යමකට මිලක් නිකුත් කරනවා නමුත් එතන උපරිම මිලක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නෝ භාණ්ඩයක මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයීම අනුව. එතකොට ඉල්ලුම සහ සැපයීම අතර මිල තීරණය වෙනකොට එකවරම ඇති වෙන අධික ඉල්ලුම නිසා අර කෙටි සුළු එහෙම නැත්නම් ඉතා සීමිත සැපයුමක මිල වැඩි වේගයෙන් වැඩි වෙනවා. අපිට පහුගිය කාලේ විච්ච හොඳම උදාහරණය තමයි 2020 පෙබරවාරි මාර්තු වල ගත්තොත් ශ්‍රී ලංකාවේ ඒ කොවිඩ් අර්බුදය ආරම්භ වෙච්ච කාලේ එකපාරටම මොනවායි භාණ්ඩ මිලද වේගයෙන්ම වෙනස් වුණේ.
ඔයගොල්ලන්ට මතක තිබ්බනම් කියන්න පුළුවන් මේ 2020 කාලේ ජනවාරි පෙබරවාරි කාලේ ලංකාවේ මොන භාණ්ඩයේ මිලද ඉතා වේගයෙන් සමහර වෙලාවට ඒක වැඩි වෙච්ච ප්‍රමාණය 10 ගුණයක් වෙන්න පුළුවන් සමහර ඒවා 5 ගුණයක් ඊටත් වැඩි වෙන්න පුළුවන් මොන භාණ්ඩයේ දුනේ එහෙම ඔයගොල්ලන්ට මේක මතක නම් එහෙම නැත්නම් මම කියපු එක තේරුණා නම් කියන්න පුළුවන් එකපාරටම 2020 ජනවාරි පෙබරවාරි වල ශ්‍රී ලංකාව තුල සාමාන්‍යයෙන් මිල කියන්නේ මිල වැඩිවීම වල ප්‍රතිශතාත්මකව වැඩිම වේගයෙන් වැඩි වෙච්ච භාණ්ඩය මොකක්ද? මේ නීතියේ ප්‍රශ්නයක් නෙවෙයි සාමාන්‍යයෙන් 2020 ජීවත් වෙච්ච කෙනෙක්ට එකපාරට මතක් වෙන්න ඕන එක. කහ සහ මාස්ක් වගේ මේ විශේෂයෙන් සැනිටයිසර් ඒ වගේ මේ කොවිඩ් වලට ආරක්ෂාකාරී වෙන්න ඇති කරපු යම් යම් භාණ්ඩ අන්න ඒවා එකපාරට වැඩි වුණා. ඒ කියන්නේ ඒවයි මිල ගැන අපිට කිසිම අවබෝධයක් නැති වුණා. ගිහිල්ලා කඩෙන් ඉල්ලනකොට ඒගොල්ලෝ තමයි තීරණය කරේ. ඇතම් කඩවල් 100යි කියන එක තව කඩේක 150යි කිව්වා. තව තැනක 200යි කිව්වා. කිසිම ආකාරයක ප්‍රමිතියක් තිබ්බේ නැහැ. අනේ ඒ தত্ত্বය වගේ එකක් ආවම තමයි මෙන්න මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය. එහෙම නැත්නම් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල එළියට එන්නේ. අනේ ඒ වෙලාවේදී අර තරංකාරීත්වය මත දැන් තරංකාරීත්වය කියලා අපිට කියන්නේ ඉල්ලුම සහ සැපයුමනේ. ඒතකොට ඉල්ලුම යම් භාණ්ඩයකට වේගයෙන් වැඩි වෙනවා නම් සීමිත සැපයුමක් තියෙනවා නම් වැඩි වෙන්නේ මිල. එවැනි අවස්ථාවක අන්න අර තරංකාරීත්වය ඉවත් කිරීම. ඒතකොට උපරිම මිල සීමාවක් දාන්න. හැබැයි එතකොට සමහර වෙලාවට ඒකේ අනියම් එහෙම නැත්නම් ඒකේ තියෙන යම් යම් අහිතකර බලපෑම් තියෙනවා. විශේෂයෙන්ම උපරිම මිල සීමාවක් දාපු ගමම්ම වෙන පළවෙනි දේ තමයි රටේ ඒ භාණ්ඩය හෝ සේවය හිග වෙන. එහෙම නැත්නම් ඒක අපි කියනවා හංගනු. එතකොට අපි කියන්නේ එතන තවත් අලුකඩ වෙළඳ පොලක් ඇති වෙනවා. ඒ කියන්නේ අපිට හිතන්නත් අර හිතා ගන්න බැරි විදිහට සැපයුම් කරුවා එහෙම නැත්නම් වෙලෙන්දා තමන්ගේ සීමිත භාණ්ඩය එහෙම නැත්නම් ඒ තමන් ගාව තියෙන සීමිත නිෂ්පාදනය සංගවලා වැඩි මිලකට එළියට විකුණනවා. ඒක තමයි සාමාන්‍ය తত্ত্বය අපි උපරිම මිලක් දාපු වහාම සිද්ධ වෙන දේ. හැබැයි ඒකත් වළක්වන එක මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ වගකීමක්. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් දැකලා ඇති නිවුස් අයිටම්ස් පත්තරවල එහෙම නැත්නම් රූපවාහිනියේ නිතරම කියන එකක් තමයි මේ යම් යම් භාණ්ඩවලට උපරිම මිලක් නියම කරපු මොහොතේ පටන්ම පාරිභෝගික ආරක්ෂණ අධිකාරියෙන් පැටලීම් කරන මේ භාණ්ඩ සංගවාගෙන තියෙනවද කියලා. ඒ භාණ්ඩ සංගවාගෙන තියෙන අයට විරුද්ධව වෙනත් ආකාරයකට නීති මගින් දඬුවම් කරනවා. උපරිම මිලකට යටින් උඩින් විකුණුවොත් දඬුවම එකක්. ඒ වගේම තවත් දනුවමක් තියෙනවා ඒ භාණ්ඩයේ මිල උපරිම මිලක් දාපු නිසා ගනුදෙනුකරුවන්ට භාණ්ඩය විකිණීම නවත්තනවා. ඒ කියන්නේ ඔවුන් ඒක සංගවගෙන ඉන්න. අනේ එවැනි අවස්ථාවලත් දැන් අපිට තිබ්බ තත්වයක් තමයි යම්කිසි දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පනත පිළිබඳව අවබෝධයක් නැතුව අපි සිද්ධියක් දිහා බැලුවොත් හිතයි මම නම් වෙලෙන්දා එහෙම නැත්නම් මම නම් ව්‍යාපාරිකයා මගේ කඩේ බඩු විකුණනවද නැද්ද තීරණය කරන්නේ මම විකුණන්නේ නැහැ. එහෙම හිතලා අපිට කියන්න පුළුවන් කොහොමද පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මට විරුද්ධව නඩු දාන්නේ. මම විකුණන්නේ ඒ භාණ්ඩය. මම විකුණුවොත්නේ උපරිම මිලයට උඩින් විකුණුවොත්නේ මම වැරදිකාරයා වෙන්නේ. මම උපරිම මිලට උඩින්වත් යටින්වත් විකුණන්නේ නැහැ. මම මේක තියාගෙන ඉන්න ස්ටොක් එක තියාගෙන ඉන්න.
එවැනි අවස්ථාවල පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ කාර්යයක් තමයි ඒ අහිතකර ලෙස බලපාන තරංකාරීත්වය ඉවත් කිරීම තුලින් එහෙම නැත්නම් ඒ අහිතකර ලෙස බලපාන ආකාරයෙන් මේ භාණ්ඩ මිල වැඩිවීම වීමේ තරංගය ඉවත් කිරීමට ඔවුන් කරන අනිත් වැඩේ තමයි මේ තමන්ගේ බලය පාවිච්චි කරලා මේ තොග රැස් කරගෙන ඉන්න පුද්ගලයින්ගේ තොග මුදා හැරීම. ඒ තුලින් භාණ්ඩයේ මිල නැවත අඩු කරගන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් අර වෙළඳපොළ තියෙන භාණ්ඩ හිගය නැවැත්වීම තමයි එතන උත්සාහ කරන්නේ. ඊගාවට භාණ්ඩ හා සේවා සපයන්නන් අතර ඵලදායී තරංකාරීත්වයක් ඇති කිරීම. ඒ කියන්නේ මේක ඵලදායී තරංකාරීත්වයක් ඇති කරන්න තමයි අපි අර කරපු විදිහේ වැටලීම් කළා භාණ්ඩ හා සේවා මුදා හැරීම කරන්නේ. දැන් සමහර වෙලාවට යම් භාණ්ඩයක හෝ සේවයක මිල දැන් ඕගොල්ලොන්ට ඔය කියපු උදාහරණයෙන්ම ඕගොල්ලොන්ට ඒක තේරුම් ගත්තනම් පැහැදිලි වෙනවා 2020 පෙබරවාරි මාර්තු වල කහ මිල එහෙම නැත්නම් සමහර වෙලාවට මාස්ක් වල මිල සැනිටයිසර් මිල අපි නොහිතපු විදිහට වැඩි වුණා. ඒ වෙලාවේදී භාණ්ඩ වෙළඳපොලේ හිගයක් ඇති කරා සමහරු විකුණුවේ නැහැ සමහරු සංගවා තබා ගත්තා. එවැනි අවස්ථාවල පාරිභෝගික අධිකාරී ආරක්ෂණ අධිකාරිය මැදිහත් වෙලා යම් ආකාරයක පාලන මිලවල් හඳුන්වලා දුන්නා. ඒ වගේම තොග රැස් කරගෙන ඒවා වෙළඳපළට විකුත් නොකර හිටපු පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරා. අන්න එහෙම කරාට පස්සේ මොකද වුනේ? අද වෙනකොට ඒ කියන්නේ දැන් වසරක කාලයක් යන්නත් කලින් අරවයි නිශ්චිතව ආයි නැවත වතාවක් වෙළඳපළ මිල පැරණි ආකාරයටම එහෙම නැත්නම් අර තරංකාරී ආකාරයට ඵලදායී විදිහට මිල තීරණය වුණා. දැන් අද වෙනකොට අපිට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මං හිතන්නේ ලංකාවේ කහක් තියෙනවා මාස්තුත් තියෙනවා. දැන් අපිට ඒක හොඳටම තේරෙන්නේ අර ඒ වෙලාවේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ මං කියන්නේ මේ 100%ක්ම පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ ක්‍රියාවලිය සාර්ථක වුණා කියලා. නමුත් යම් ආකාරයක මැදිහත් වීමක් කළා ඒගොල්ලෝ මිල පාලනයක් කරා. ඒ වගේම සංගවා තබාගත් තොග වෙළඳපළ නිකුත් කිරීමක් කරා. ඒක නිසා අද වෙනකොට දැන් මේ කියපු ඔය ඔයගොල්ලෝ දක්වපු උදාහරණ දෙකම අද වෙළඳපළේ සාමාන්‍ය තත්ත්වයට මිල ඉල්ලුම සහ සැපයීමට සරිලන ආකාරයට වඩාත් ඵලදායී විදිහට මිල තීරණය වෙලා. එතකොට දැන් දෙපැත්තටම අවාසියක් නැහැ. වෙළෙන්දට පාඩුවකුත් නැහැ ඒ ගන්නට විකුණුවට ගෙනුම් කරුවට එහෙම නැත්නම් පාරිභෝගිකයට සාධාරණ මිලකට ඒ භාණ්ඩේ තබා ගන්න පුළුවන්. හැබැයි පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය කටයුතු නොකරනම් මේක ඉතා අහිතකර විදිහට බලපාන්න ඉඩ තිබ්බ කෙටි කාලීනව සහ දිගු කාලීනව. මොකද ඒක තමයි අපි පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ මූලික අරමුණක් වෙන්නේ. රටේ පාරිභෝගිකයා අර අතරමැදි ඒ කියන්නේ වෙළෙන්දා එහෙම නැත්නම් ව්‍යවසායකයා විසින් සිදු කරන අනිසි ආකාරික සූරාකෑම නවත්වීම. ඒක සමහර වෙලාවට ඒක කරන්න පුළුවන් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ප්‍රැක්ටිකල් ගත්තොත් මේක 100%ක් වෙන්නේ නැති වුණාට යම් 70%ක් 80ක් වෙන වෙලාවල් තියෙනවා. ඒකයි ඕගොල්ලෝ මේ නීතිය මගින් අපි ඉගෙන ගන්න දේවල් හැමදේම 90%ක්ම ප්‍රැක්ටිකලි ඕගොල්ලොන්ට පුළුවන් සමාජයේ අත්හදා බලන්න. එහෙම නැත්නම් ඒ තියෙන සමාජයේ සිදුවෙන කාර්ය සමග විමර්ශනය කරලා බලන්න අපි ඉගෙනගත්ත නීතිය ඒ වගේම කොහොමද මේ ප්‍රැක්ටිස් එකේදී ක්‍රියාත්මක වෙන්නේ, අනිත් පැත්තෙන් ඒ නීතිය අර්ථ නිරූපණය වෙන්නේ කොහොමද කියලා. මොකද ඇතැම් අවස්ථාවල විච්ච දේවල් සමහර වෙලාවට ඒ විච්ච දේවල් හරිම කියන්නත් බෑ. දැන් ඇතැම් වෙලාවට කහවලට විච්ච දේවල් සමහර විට අපි විවේචනය කරන සමාජයේ ඇතැම් අය අනවශ්‍ය ආකාරයට ඉන්දියාවෙන් හොරෙන් ගෙන ආපු කහ ගිනිතිව්. නමුත් ඒක නිවැරදිද වැරදිද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. මොකද සමහර වෙලාවට පුද්ගලයෝ ඇතිවිච්ච ඒ කියන්නේ ගෙනාපු මිනිස්සයා ඒක බදු වංචා කරාද තහනම් භාණ්ඩය ගෙනාව කියන එක හරි. නමුත් ඒක ගිනි තිවීමෙන් උනේ කිසිම කෙනෙකුට භාවිතා කරන්න නොහැකි වීම. ඒ වගේ දේවල් තියෙනවා. නමුත් මේක කරන්න මූලික අරමුණ තමයි මේ කියන භාණ්ඩ හා සේවා
සපයන්නන් අතර ඵලදායී තරංකාරීත්වයක් ඇති කිරීම. ඒ වගේම ආර්ථික සංවර්ධනයට එහෙම නැත්නම් පාරිභෝගිකයාට අනවශ්‍ය සූරාගමකට කෑමකට ලක් නොවි රටේ ආර්ථික සංවර්ධනයේ මේ තරංකාරීත්වය යොදා ගැනීම. ඒකට තමයි මේ අධිකාරී පිහිටවලා තියෙන්නේ. අධිකාරී කාර්යයන් හතර මේ හතර. ඊගාවට අපි බලමු යම් ව්‍යාපාරිකයෙක් එහෙම නැත්නම් ව්‍යවසායකයෙක් තමන් විකුණන භාණ්ඩයක මිල ලකුණු කිරීම, ලේබල් කිරීම, ඇසිරීම සම්බන්ධයෙන් අධිකරණය විසින් මේ අධිකාරිය විසින් නිශ්චිත ආකාරයක ලබා දීලා තියෙන ප්‍රමිතියක්. එතකොට මේ පනතේ 10 වෙනි වගන්තිය කියන්නේ මේ ප්‍රමිතියට අනුකූලව භාණ්ඩවල මිල ලකුණු කිරීම සිද්ධ වෙන්න ඕන, ලේබල් කිරීම, ඇසිරීම සිද්ධ වෙන්න ඕන. එතකොට ඒ නිකුත් කරලා තියෙන ප්‍රමිතීන්ට අනුව ඒ ආකාරයේ යම් ආකාරයක මේ ප්‍රමිතීන් උල්ලංඝනය කිරීමක් කරොත් එහෙම නැත්නම් මේ ප්‍රමිතීන් උල්ලංඝනය කළා මේ සැලකුණු කිරීමක් තුලින් මිනිස්සුන්ගේ මහජන සෞඛ්‍ය ආරක්ෂාවට ගැටලුවක් වෙනවනම් පාරිභෝගිකයින්ගේ රැකවරණය සඳහා මෙම අධිකාරිය පාරිභෝගික අධ්‍යාපන ප්‍රවර්ධනය කිරීමලා නිරත වෙනවා. ඒ වගේම මේ නිකුත් කරපු විධිවිධාන වලට අනුව මේ ව්‍යාපාරික එහෙම නැත්නම් ව්‍යවසායකයෝ කටයුතු කරන්නේ නැත්නම් ඒවට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. එතකොට ඒ වගේම දෙපැත්තක් තියෙන්න ඕනේ. පාරිභෝගික කමිටු එහෙම නැත්නම් ප්‍රාදේශීය මට්ටමින් පාරිභෝගිකයින්ගේ සංවිධාන පිහිටුවීමට මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය කටයුතු කරනවා. ඇයි එහෙම කරන්නේ? එතකොට පාරිභෝගිකයත් ශක්තිමත් වෙනවා. දැන් අපි කියවනේ මේ ගනුදෙනුවක්කදී හැමතිස්සෙම ව්‍යාපාරිකයා බලවත් එහෙම නැත්නම් උන් ශක්තිමත්, පාරිභෝගිකයා එක් තනි පුද්ගලයෝ විදිහට මේ ගනුදෙනු වලට සම්බන්ධ වෙනකොට එහෙම නැත්නම් තනි පුද්ගලයෙක් විදිහට මේ ගනුදෙනුවකට එන පාරිභෝගිකයාට තමන්ට අයිතිවාසිකම් පිළිබඳව අවබෝධයක් නැහැ. ඒ පිළිබඳව අවබෝධය ලබා දීමත් මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ වගකීම. ඒත් අවබෝධය ලබා දීලා එතනින් එහාට ගිහිල්ලා තමන් තනියෙන් එක් පුද්ගලයෙක් විදිහට ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් සමග ගැටලුවක් ඇති වුණොත් ඔහුට පුද්ගලිකව විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. එහෙම නැත්නම් උන්ට පුද්ගලිකව ඒ තනි ප්‍රශ්නයක්, ඒ කියන්නේ ව්‍යාපාරිකයන්ගේ තියෙන මූල්‍ය බලය, ඒ වගේම ඔවුන්ගේ තියෙන සංවිධාන ශක්තිය මත තනි පුද්ගලයෙකුට මේ නීතිය ඉදිරියට ගිහිල්ලා ව්‍යාපාරිකයාට එහෙම නැත්නම් ව්‍යවසායකයාට විරුද්ධව කටයුතු කිරීමට අසීරුයි. ඒ தත්ත්වය මර්ධනය, ඒ කියන්නේ ඒ தත්ත්වය අඩු කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් එහෙම නැත්නම් ජාතික මට්ටමින් පාරිභෝගික සංවිධාන පිහිටෝ. ඒකට ඒගොල්ලොන්ට මේ පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් පැහැදිලි කරලා ඔවුන්ගේ අයිතිය මොනවද? ඔවුන්ට තියෙන අයිතිවාසිකම් පිළිබඳව අවබෝධයක් ලබා දීලා ඔවුන්ව ශක්තිමත් කරනවා. ඔවුන් හරහා ඔවුන්ව එකමුතුවක් තුලින් එහෙම නැත්නම් ඔවුන්ව සංවිධානය කළා. ඒකත් වර්තමානයේ වෙනකොට මේ පාරිභෝගික සේවා අධිකාරියේ තියෙන කාර්යයක්. ඒ තුලින් ඔවුන්ගේ කාර්ය ඔවුන් පවරනවා පාරිභෝගිකයට. ඒ කියන්නේ නැත්නම් හැම වෙලාවෙම පාරිභෝගිකයා වෙනුවෙන් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියනේ ව්‍යාපාරිකයා එහෙම නැත්නම් ව්‍යවසායකයව හැමතිස්සෙම සුපරීක්ෂණය කරලා ඔවුන් සිදු කරන වැරදි මොනවද කියලා අඳුන ගන්න ඕනේ. හැබැයි එතනින් එහාට ගිහිල්ලා පාරිභෝගිකයාව ශක්තිමත් කරලා පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් ඔවුන්ට වටහා දීලා ඔවුන්ගේ ඒ කියන්නේ පාරිභෝගික සංවිධාන නිර්මාණය කළා ගනුදෙනු ඒ කියන්නේ අපේ ව්‍යාපාරිකයන්ට එරෙහිව පාරිභෝගික අයිතිවාසිකම් දැන ගැනීම තුලින් ඔවුන්ව සංවිධානය කිරීම තුලින් අර පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ කාර්යය යම් ආකාරයකට පාරිභෝගිකයාටම පවර්ලා තියෙනවා. අපි ඇවිල්ලා හොයන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ දැක්කත් ඕගොල්ලෝ අපිට ඒක දන්වන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් මේ නීති ඉදිරියට යන්න තනි පුද්ගලයෙක් විදියට හෝ සංවිධානයක් විදියට. ඒකත් මේ 10 වෙනි වගන්තියේ පැහැදිලි කරලා තියෙන ක්‍රමවේදයක් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට.
ඒ වගේම මේ භාණ්ඩවල මිල ලකුණු කිරීම ඇසිරීම වගේ අවස්ථාවන් වල කරන ක්‍රමවේදය. කියන්නේ සමහර භාණ්ඩ ඇසිරීමට තියෙන නිශ්චිත ප්‍රමිතියක්. එහෙම කියන තොරව අසුරවන්න බෑ. ඒ වගේම ලේබල් කිරීම. ලේබල් එක තියෙන්න ඕන අවම දේවල්. කියන්නේ නිෂ්පාදිත දිනය, කල්ලිකුත් වන දිනය, ඒ වගේ දේවල් අවම දේවල්. සමහර භාණ්ඩවල ලංකාවේ වෙන්නත් තාමත් නිවැරදි විදිහට මේ ලකුණු වෙන්නේ නැහැ. ඒවා මේ වෙනකොට නියාමනය කරලා තියෙන්නේ ඕනෑම පාරිභෝගික ආහාර ද්‍රව්‍යයක් එහෙම නැත්නම් යම් භාණ්ඩයක් වෙළඳපොළට ඉදිරිපත් කරනකොට නිෂ්පාදිත දිනය, කල්ලිකුත් වන දිනය පැහැදිලිව සඳහන් වෙන්න ඕන. ඒ වගේම ඒ භාණ්ඩයේ ආහාරයක් නම් එහෙම නැත්නම් ආහාරයට ගන්න එහෙම නැත්නම් ආහාර සාධන දෙයක් නම් ඒකේ අවශ්‍ය තියෙන සංඝටක එහෙම නැත්නම් ඒකේ අන්තර්ගතය පැහැදිලිව ලේබලය තුල එලි දක්වන්න ඕනේ. එහෙම නැත්නම් ලේබලේ සටහන් කරන්න ඕනේ. ඒකට ඇතැම් දේවල් වලට තවත් අවම ප්‍රමිතීන් දාලා තියෙනවා. ඔය විශේෂයෙන්ම බීම වර්ග. ඒවයි සීනි ප්‍රමාණයට අනුකූලව ඒ කියන්නේ සීනි ප්‍රමාණය සහ ඒවායේ බීම වල තියෙන සීනි සංඝටක ප්‍රමාණය මත ඒ ලේබල් වලට විවිධ පැහැයන් දීලා තියෙනවා. මේ වර්තමානයේ පාරිභෝගික සේවා පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය විසින් නිකුත් කරපු නව නියාමනයන් තුල එවැන්නක් තමයි දීලා තියෙන්නේ. කියන්නේ මිනිස්සුන්ට දැක්ක ගමන් පේන්න. ආයි අපිට අර සාමාන්‍යයෙන් මේ භාණ්ඩයක අන්තර්ගත වෙන විශේෂයෙන් ආහාරයක අන්තර්ගත වෙන දේවල් පිළිබඳව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය කිව්වා මේවා මහ ජනතාවට දන්වන්න. එහෙම නැත්නම් පැහැදිලිව ලේබල් එකේ සඳහන් කරන්න. හැබැයි කොච්චර කිව්වත් මේ ලේබල් එකක් අපිට කියවන්න බැරි තරම් අකුරු කුඩා. ඒ වගේම අපිට සාපේක්ෂව තේරෙන්නේ දැන් මොකක් හරි භාණ්ඩයක මිල මේ අන්තර්ගතය දක්වලා තියෙනවා. නමුත් අපි දන්නේ කම්පෙයා කරන්න. අපිට අපි හිතමු වෙළඳපොලේ තියෙන්නේ ඒ බ්‍රෑන්ඩ් එකේ භාණ්ඩයක් විතර නම් අපිට එකපාරටම හිතා ගන්න බෑ මේක දැන් අපි හිතමු අපිට 30ට ගිහිල්ලා කඩේකින් බීමක් ඉල්ලනවා. ඒ වෙලාවේ තියෙන්නේ එක වර්ගයක් නම් බීම වර්ගයක් තියෙනවා මොකක් හරි. ඒක සාපේක්ෂව සීනි අඩුද වැඩිද කියලා හිතා ගන්න බැරි වෙන අවස්ථාවක්. මොකද අපිට මතක නෑ අනිත් එකේ තියෙන සීනි ප්‍රමාණය. එහෙම නැත්නම් අපි කවදාවත් බීලා නැති බ්‍රෑන්ඩ් එකක බීමක් තමයි එතන තියෙන්නේ. දැන් අපිට නැත්තම් භාණ්ඩේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපිට හොඳට කීප වතාවක් බීපු බීමක නම් අපිට බ්‍රෑන්ඩ් එක දැක්ක ගමන් ඒ ට්‍රේඩ් නේම් එක දකින්නකොටම අපිට එනෝ රස පිළිබඳ මතකයක්. මේක සීනි වැඩිද අඩුද කියලා. හැබැයි අපි හිතමු අපිට හිතා ගන්න බෑ අපි කවදාවත් බීලා නැති බීමක් තමයි ඒ බ්‍රෑන්ඩ් එකක් තමයි වෙළඳපොලේ තියෙන්නේ අපි ගියපු ව්‍යාපාරය තුල. ඒක විතරම නම් තියෙන්නේ. අපිට යම් ආකාරයක අදහසක් ගැනීමට තමයි අර සීනි ප්‍රමාණයට යම් යම් විශේෂ පැහැයන් දාලා තියෙන්නේ. ඒකට අපිට අදහසක් එනවා මේක සාපේක්ෂව වැඩිද සීනි අඩුද. අනේ ඒක තමයි එක් ආකාරයක මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ කරන එහෙම නැත්නම් ඔවුන්ගේ අරමුණක් විදිහට ක්‍රියාත්මක වන තවත් කාර්යයක්. ඒ කියන්නේ පාරිභෝගිකින්ද නිකුත් කරන ඒ කියන්නේ භාණ්ඩයේ හෝ සේවයේ අන්තර්ගතය පිළිබඳව සහතිකයක් නිකුත් කරන ඒ සහතිකය අපිට සාපේක්ෂව තවත් ඒ කියන්නේ තරංකාරී භාණ්ඩයක් සමග සංසන්දනය කරන්න පුළුවන් වෙන්නේ ඒක නිකුත් කරන්න ප්‍රමිතීන් දක්වලා තියෙනවා. කලින් අපිට මේ ප්‍රමිතිය දැක්වාට ඒක අපිට මතකෙම තියාගන්න. කොච්චර ප්‍රමාණයක්ද සීනි තියෙන්නේ. දැන් අපිට යම් යම් විශේෂ සලකුණු මගින් සීනි වැඩි නම් ඒවා පිළිබඳව අදහසක් ලබා දීලා තියෙනවා. ඒකත් මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ ක්‍රියාමාර්ගයක් විදිහට අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේ පනතේ 10 වෙනි වගන්තිය අනුව ඇමතිවරයා විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස ගැසට් නිවේදනයක් නිකුත් කරාම යම් භාණ්ඩයකට එහෙම නැත්නම්
යම් භාණ්ඩයකට අත්‍යවශ්‍ය භාණ්ඩයක් විදිහට ගැසට් නිවේදනයක් ඇමතිවරයාට පුළුවන් නිකුත් කරන්න එසේ භාණ්ඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩයක් විදිහට නම් කරොත් ඒ භාණ්ඩයේ මිල ඉහළ නැංවීමට එහෙම නැත්නම් මේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් විදිහට නම් කරපු භාණ්ඩයේ පැවතුණු මිල එහෙම නැත්නම් වෙළඳපොලේ මිල මේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් විදිහට නම් කරන අවස්ථාවේම හෝ ඊට පෙර නම් යම් ආකාරයක නියම කරලා තියෙනවා නම් ඊට වඩා වෙනස් මිලකට කියන්නේ ඊට වැඩිය වැඩි මිලකට විකුණන්න බෑ මෙම අධිකාරිය අනුමැතිය රහිතව. ඒකත් මේ පනතේ 10 වෙනි වගන්තියේ තියෙන විශේෂ ලක්ෂණයක්. එතකොට ඕනෑම අවස්ථාවක ඇමතිවරයාට පුළුවන් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස යම් භාණ්ඩයක් නම් කළා ඒකට නිශ්චිත මිලක්. එහෙම නැත්නම් මේ මිල වෙළඳපොලේ ස්ථාවර කරන්න. එතකොට ඒකෙන් පාරිභෝගිකයට එන ආරක්ෂාවක් නැත්නම් සමහර භාණ්ඩ විශේෂයෙන් කාලීනව වෙළඳපොළට නිකුත් වෙන භාණ්ඩ තොග රැස් කර ගන්නා ඇතැම් ව්‍යාපාරිකයින් ඒවා සම්පූර්ණ තොගේම තමන්ගේ ගාවට ගත්තම එහෙම නැත්නම් අර ඒකාධිකාරී වෙළඳපළක් නිර්මාණය කරගෙන භාණ්ඩයේ මිල හෝ මිල වෙනස් කිරීමකට ලක් කරන. එහෙම නැත්නම් මිල වැඩි කරන. ඒ වෙලාවේදී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට පුළුවන් මේක අත්‍යවශ්‍ය භාණ්ඩයක් විදිහට නම් කරලා පවතින මිලට එහෙම නැත්නම් දැනට උපරිම මිලක් විදිහට නම් කරලා තියෙන මිලට භාණ්ඩයේ වෙළඳපළට නිකුත් කිරීමේ නියෝගය ලබා දෙන්න. ඒකත් මේ අධිකාරියේ තියෙන විශේෂ බලයක්. මේ කතා කරපු ටිකේ ප්‍රශ්න තියෙනවද? මොකද ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. නැත්නම් අපිට ඉස්සරහට යන්න පුළුවන්. මොකද මේ සාමාන්‍යයෙන් මේ පනතෙන් ප්‍රශ්න එන ප්‍රමාණය අඩුයි. හැබැයි ඔහුගේ කාලේ ප්‍රශ්න ඇවිත් තියෙන අවස්ථා වැඩි ප්‍රමාණයක සාර්ථක පිළිතුරු ලබා දෙන්න බැරි වුණා. ඒ නිසා සමහර විට මේකෙන් ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් ඕනෑම විභාගයක ප්‍රශ්න එන රටාව ගත්තොත් අපිට කියන්නේ පරණ ප්‍රශ්න එනවා කියලා. පේපර්ස් බැලුවම ඔයගොල්ලොන්ට දෙමේ මම මේක කියන්නේ මේ දැන් තව ලබන සතියේ මේ අද ඉවර කරගන්න බැරිුණොත් ලබන සතියේ අනිවාර්යෙන් අපේ මේ විභාගයට අදාළ නීති බැංකු නීතිය සම්බන්ධ පාඨමාලාව අවසන් කරනවා. අද මම උත්සාහ කරනවා අද බැරි වුණොත් අනිවාර්යෙන් ලබන සතිය ඉවර වෙනවා. ඒකට ඒකයි මම මේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඒක ලෝ වලට විතරක් නෙවෙයි අනිත් ඕනෑම සබ්ජෙක්ට් එකකටත් අදාළයි පේපර් එකකට ප්‍රශ්න රිපීට් වෙන්නේ ඇයි? එකම ප්‍රශ්නේ සමහර වෙලාවට වසර කීපයක් එනවා. ඒකට හේතුව තමයි එක හේතුවක් ඒක නිතර මේ ප්‍රශ්නේ ඇහුවට සාර්ථකව පිළිතුරු නොදී. ඒ වගේම මේක දැනගෙන සිටීම අවශ්‍ය වෙයි. ඒකට දැන් මේ බැංකු නීතියේ මූලික කරුණු තියෙන එක දැනගෙන සිටීම අවශ්‍ය නිසා ප්‍රශ්නය සාර්ථකව පිළිතුරු ලබා දුන්නත් නැවත එකතු කරනවා. හැබැයි තවත් සබ්ජෙක්ට් ඒ කියන්නේ තවත් මාතෘකාවක් නිතරම ප්‍රශ්නෙන් හේතුව තමයි නිතරම ඒකට සාර්ථක පිළිතුරු නොදී. විශේෂයෙන් අපි බැලුවොත් ප්‍රශ්න 10ක් 8ක් දීලා 5ක් උත්තර ලියන්න කියලා සිලෙක්ට් කරන්න දුන්නම ඕනෑම අවුරුද්දක 75%කට වැඩියෙන් සිලෙක්ට් කරන්නේ පොදු ප්‍රශ්න ටික. ඒක තමයි පොදු තත්ත්වය. පිටුම දැන් පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන්. ඒතකොට ඒක අතහැරලා තව ප්‍රශ්න 7කින් 4ක් නම් තෝරන්න තියෙන්නේ. මේ අවුරුද්දේ 75%ක්ම තෝරන්නේ 2 3 4 5 නම් ඒ කියන්නේ පොදුවේ ඒක තමයි ස්වරූපය. බහුතරයක් පොදු ප්‍රශ්න මත තමයි. ඒතකොට මේ අද මේ සැරේ දීපු තෝරා ගැනීමේ ප්‍රශ්න 7න් 2 3 4 5 කියන ප්‍රශ්න 4 තමයි බහුතරය තෝරගෙන තියෙන්නේ. ඉතුරු ප්‍රශ්න 3 තෝරාගෙනම නැහැ. ඒතකොට අන්නේ තෝරාගෙන නැති ප්‍රශ්න නැවත ඇසීමේ ප්‍රවණතාවය වැඩි.
එතකොට දැන් සමහර විට ඒ තෝරගත්තත් ඒ ප්‍රශ්න තුන තෝරගත්තත් ඒකට ලියපු පිළිතුර සෑහීමකටපත් වෙන පිළිතුරක් නෙමෙයි. මේ පිළිතුරු වලින් ලබාගන්නේ දැන් ලකුණු 20ක් දෙන ප්‍රශ්නකින් බහුතරය ගන්න 10ට අඩුයි. නැත්නම් 7ක් 8ක්. කීප දෙනෙක් නම් 10ට වැඩියෙන් අරන් තියෙන්නේ. එවැනි ප්‍රශ්න නැවත නැවත අහන්න තියෙන අවස්ථා වැඩි. ඒක නිසා අනිවාර්යෙන් දැන් මේ ප්‍රශ්න දැන් මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සම්බන්ධ ප්‍රශ්න වැඩිපුර ඇවිල්ලා නැහැ. ඒ ආපු නැති වුණත් ඒ වගේ මේ අහපු අවස්ථාවලත් මේක සම්බන්ධයෙන් ලකුණු ලබා ගැනීම ඉතාඩු. ඒ නිසා ඉදිරියේදී මේක පැමිණීමේ හැකියාව වැඩි. ඒකයි මම කිව්වේ දැන්. එතකොට අපිට සමහර ප්‍රශ්නයක් දැක්ක ගමන් අපිට කියන්න පුළුවන් මේකෙන් ප්‍රශ්නයක්. සමහර මාතෘකාවක මම කියනවා කතා කරද්දී අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. හැබැයි ඇතැම් මාතෘකාවලදී අපි කියන්නේ නැහැ හැමදාම ප්‍රශ්න තියෙනවා කියලා. මේකත් ඒ වගේ මාතෘකාවක්. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේ මාතෘකාවෙන් ප්‍රශ්න ආපු බහුතර අවස්ථාවලදී තෝරා ගැනීම අඩුයි. තෝරාගත්ත කෙනා ලකුණු ගන්නෙ ඉතා අඩුයි. ගත්තත් ලකුණු කියන්නේ 50ට අඩුවෙන් තමයි ගන්න. ලකුණු ලබා ඒකේ අදාළ ප්‍රශ්නෙට අදාළ ලකුණු 5ද 10ද ඒකෙන් 50ට වඩා අඩුයි අරගෙන තියෙන අවස්ථාව. ඒක තමයි මේ තියෙන ලක්ෂණය. කියන්නේ මේ මාතෘකාව එක්ක තේරුම් ගන්න අමාරු ඇති එක්ක ඕගොල්ලොන්ට මේක කියන්නේ මේක නොලියන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේක තේරුම් ගන්න අමාරු නිසා නොලිය ඉන්නේ. අනිත් එක ඕගොල්ලෝ පාඩම් කරන බහුතරයක් මේකෙන් එන ප්‍රශ්න ප්‍රමාණය අඩු නිසා මේක අතාරිනවා. එතකොටත් මේකෙන් එන ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න බෑ. ලිව්වත් ඒ උත්තරේ සාර්ථක වෙන්නේ නැහැ අතාරිනවා. ඒ නිසායි මේක මං කිව්වේ මේක දෙකක් හේතු දෙකකින් වෙන්න පුළුවන්. එක්ක තේරෙන්නේ නැහැ එක්ක අපි අතාරිනවා. පාඩම් කරන්නෙම නැහැ. තේරෙන්නේ නැති එකට තමයි මම මේ උත්සාහ කරන්නේ ඕගොල්ලොන්ට තේරුම් ගන්නවා. පාඩම් කරන්නේ නැතුව අතාරින එකට මට උත්තරයක් නෑ. ඒක තමන් විසින් කරන එක. ඊගාවට අනත 11 වෙනි වගන්තිය කියන්නේ අපි 10 වෙනි වගන්තිය යටතේ නිකුත් කළ විධානයකට අනුව භාණ්ඩයේ යම් නිශ්චිත මිලක් නියම කරා නම් උපරිම මිලක් නියම කරා නම් ඒ මිලට වඩා මිල ලකුණු කර හෝ විකිණීමක් සිද්ධ කරපු පුද්ගලයෙක්ට මේ පනත යටතේ වැරදිකාරියෙක් විදිහට සලකලා උට විරුද්ධව දඬුවම් කිරීමේ හැකියාව තියෙනවා. يعني උපරිම මිලක් නිකුත් කරාට පස්සේ උපරිම මිලක් ඇනෙවුවට පස්සේ ඊට වඩා වැඩියෙන් මිලට විකිණීම හෝ ලකුණු කිරීම සිද්ධ කරන්න බෑ. ඒ වගේම පනතේ 12 වෙනි වගන්තිය කියන්නේ පනත ඒ භාණ්ඩයේ හෝ සේවයේ ප්‍රමිතිය පිළිබඳ. ඒකට ප්‍රමිතිය නිශ්චිතව දක්වන්න පුළුවන් නම් එහෙම නැත්නම් ප්‍රමිතිය ධම්මාකාරයකට පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මගින් නිකුත් කරා නම් ප්‍රමිතිය පිළිබඳ යම් නිර්දේශයක් එහෙම නැත්නම් නිර්ණායකයක් ඉදිරිපත් කරා නම් ඒකට අනුගත වීම ව්‍යවසායකයාගේ එහෙම නැත්නම් ව්‍යාපාරිකයාගේ වගකීමක් වෙන. එතකොට එතනත් අපිට එක්ක මිල වගේම ප්‍රමිතිය සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට මාර්ගෝපදේශයක් එහෙම නැත්නම් නියමයක් නිකුත් කරන්න පුළුවන්. දැන් ඇතැම් අවස්ථාවල මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ පසුගිය කාලයේ තියෙනවා ප්‍රායෝගිකව නිකුත් කරපු යම් යම් නීතිවල ගැටලු. ඒවයින් සමහර ඒ කියන්නේ පහුගිය මාස අවුරුද්දක වගේ කාලයක් සීමාවක් තුළ මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට විශාල ආකාරයට විවේචන විශේෂයෙන් පොල් සම්බන්ධයෙන් නිකුත් කරපු ඇතැම් නිර්ණායක එහෙම නැත්නම් ප්‍රමිති සහතික ඒ කියන්නේ ලබා දීපු ප්‍රමිති නිර්ණායක තා විශාල වශයෙන් රට තුල විවේචනයට ලක් වුණා. අර පොල් වල මැනලා විකුණන්න කියපු ඒවා ඒක අපි හැමතිස්සෙම දැනගන්න ඕන පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මේ නීතිය කියන එක ලබා දෙන්නේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය පිහිටවීමට දීලා තියෙන නීතිමය ලියවිල්ල තමයි පනත. හැබැයි පනතේ කොහොම තිබුණත් මේක ප්‍රායෝගිකව නිර්දේශ නිකුත් කිරීම ඒ වගේම මේ ප්‍රායෝගිකව නිකුත් කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හැකියවීම සිද්ධ වෙන්නේ මේ නීතියේ වැරද්දකින් නෙවෙයි.
ඒක නොහැකියාව තියෙන නීතියේ ප්‍රශ්නයක් නෙවෙයි මේ නිකුත් කරන නිර්දේශවල තියෙන ප්‍රායෝගික අඩුපාඩු. ඒක අපි හිතන්න එපා මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පනතේ දුර්වලතාවයක් නෙවෙයි. පනත නීතිය ක්‍රියාත්මක කිරීමට සහ නීති පැනවීමට අවශ්‍ය මූලික අඩිතාලම දාලා තියෙනවා. හැබැයි ඒක නිකුත් කරන නිර්දේශය එහෙම නැත්නම් ප්‍රමිතිය පිළිබඳව ඒ අවස්ථාවේදී ලබා දෙන මේ ප්‍රමිතිය පිළිබඳව නිකුත් කරන නිර්දේශය ප්‍රායෝගිකව කරන්න පුළුවන් බැරිද කියන එක බලන්න ඕනේ ක්‍රියාත්මක කරන නිලධාරී. ඒකයි මෙතන මේ අපි හැමතිස්සෙම නීතියට තමයි පොදුවේ මිනිස්සු ඉගැන්නේ මේක හරියට තේරුම් ගත්තේ නැති මිනිස්සු විවේචනය කරන්නේ නීතිය. පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පනතට තමයි බණින්නේ. හැබැයි පනතේ නෙවෙයි අඩුපාඩු. මේ පනත දීලා තියෙන්නේ යම් ප්‍රමිතියක් හෝ නිර්ණායකයන් නිකුත් කරාම ඒකට අනුගත විය යුතුයි. ඒකේ අනුගත නොවීමක් සිද්ධ වුණොත් ඊට විරුද්ධව නීතියෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි මේ නිර්ණායකය හෝ ප්‍රමිතිය මොකක්ද කියලා තියෙන්නේ පනතේ නෙවෙයි. ඒ අදාළව නිර්දේශය නිකුත් කරන නිලධාරීන් තමයි ඒක තීරණය කරන්න ඕන. අපි මේ දාන නිර්දේශය කොච්චර ප්‍රායෝගිකව අපිට පුළුවන්ද ඉම්ප්ලිමන්ට් කරන්න. දැන් පොල් ගෙඩියේ වට ප්‍රමාණය මනින එක කොච්චර ප්‍රැක්ටිකල්ද? ලංකාවේ පොල් ගෙඩි කීයක් දවසට විකිනෙනවද? අපි එයින් අපි හිතමු සාම්පල් එක 100%ක් බලුවා කියලා. සාම්පල් එක බලන්න අපිට මිනිස්සු ඉන්නවා. ඒක ප්‍රැක්ටිකල්ද? කියන්නේ විකිනෙන පොල් ප්‍රමාණයත් එක්ක ගනුදෙනු කරුවට පුළුවන්ද මේ සාම්පල් එක චෙක් කරන්න? ව්‍යාපාරිකයට පුළුවන්ද සාම්පල් එක චෙක් කරන්න? දැන් සමහර විට මේ පොල් ගෙඩිය ගන්න ව්‍යාපාරිකයා කොච්චර මේක ප්‍රැක්ටිකල් කරන්න බැරි දෙයක් වුණොත් මේ නීතියෙන් වැඩක් නැහැ. ඒක නිසා අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කරන්න පුළුවන් වෙන්නේ ප්‍රායෝගිකව ඒක ක්‍රියාත්මක කළ හැකි තත්වයක තිබ්බොත් විතරයි. ඒ නිසා තමයි මම කිව්වේ මේ පනතේ නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රියාත්මක කරන්න යොදාගෙන ඉන්න නිලධාරීන්ගේ හැකියාව සහ ඔවුන්ගේ ඒ තේරුම් ගැනීම පිළිබඳ ප්‍රශ්න තමයි මේ ගොඩක් විවේචනයේට හේතු වෙන්නේ. එතකොට අපි විපණන්තේ 12 වෙනි වගන්තිය කියන්නේ ප්‍රමිතීන් සම්බන්ධ විනිශ්චය කිරීමට මේ 12 වෙනි වගන්තිය අදාළ කරගන්න. එතකොට ප්‍රමිතීන් නිර්ණායක හෝ ප්‍රමිතීන් නිර්දේශ කරන්නේ පාරිභෝගික සේවා අධිකාරිය. ඒවා ප්‍රායෝගිකව බලන්න පුළුවන් තත්වයක තියෙනවා නම් ඊට අදාළ විනිශ්චය සම්බන්ධ නීති රාමුව තියෙන්නේ පනතේ 12 වෙනි වගන්තිය. ඊගාට පනතේ 16 වෙනි වගන්තිය කියන්නේ ශ්‍රී ලංකාව ඇතුළත වෙළඳාම් කිරීමේ කාර්ය සඳහා යම් ද්‍රව්‍යයන් තමා සන්තකයේ භාරයේ ඇති වෙළෙන්දෙකු එම භාණ්ඩය තම සන්තකයේ නොමැති බව කියා හෝ ගැනුම්කරු විසින් මිල ගෙවූ විට විකිණීමට ඉදිරිපත් කිරීම නොකර සිටිය නොහැකි කියලා. එහෙම නැත්නම් ඒකට යම් අවස්ථාවක භාණ්ඩයක් මිලට අරගෙන තියෙන්නේ විකුණන්න නම් ව්‍යාපාරිකයා. අපි අර මුලින් කිව්වේ භාණ්ඩ සංගවා තබා ගන්න බෑ කියලා. අන්න ඒක තමයි මේ තියෙන 16 වෙනි වගන්තියේ සරල අදහස. යම් අවස්ථාවක භාණ්ඩයක් විකුණන්න සන්තකේ තියාගෙන ඉන්න ව්‍යාපාරිකයෙකුට ගැනුම්කරුවා මිල ගෙවුවට පස්සේ අපිට ඒක නොදී ඉන්න බෑ. එහෙම ලබා දීම සඳහා වෙනත් කොන්දේසි ඉදිරිපත් කරන්නත් බෑ. ඇතැම් අවස්ථාවල ව්‍යාපාරිකයෝ කරන්නේ දැන් පාලන මිලක් දැම්ම උපරිම මිලක් දැම්මට පස්සේ ඒ උපරිම මිලෙන් රිංගන වෙන ආකාරයකට. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු සහල් වලට උපරිම මිලක් දැම්ම කියලා. සහල් වලට උපරිම මිලක් දැම්ම අවස්ථාවන් වලදී ඇතැම් ව්‍යාපාරිකයෝ මේ සහල් වල උපරිම මිල අපි හිතමු කිලෝ එක රුපියල් 100යි කියලා. හාල් කිලෝ දෙන්න මැක්සිමම් ඒ කියන්නේ උපරිම මිල රුපියල් 100 නම් රුපියල් 100ට වැඩිය යාට විකුණන්න බෑ. ඊට පස්සේ එයා ඊට වඩා වැඩියෙන් එහෙම නැත්නම් 100ට වඩා වැඩි කිරීම කරනෝ වෙන ආකාරයක. එයා සහල් විකුණන්නේ නැතුව එයා කියනවා මම සහල් විතරක් විකුණන්නේ. හාල් ගන්න එක්කෙනෙක් හාල් දෙන්නේ තව මොනවා හරි භාණ්ඩයක් ගන්න කෙනෙකුට විතරයි. ඒ කොන්දේසියක් දාන. ඒ භාණ්ඩේ මිලට උපරිම මිලක් නැහැ. හිතමු මේ භාණ්ඩයට උපරිම මිලක් නැහැ. හිතමු හාල් කිලෝ එකකට රුපියල් 100යි කියන උපරිම මිල තියෙනවා. ඒ
හිතමු පොල් ගෙඩියකට උපරිම මිලක් නැහැ කියලා. එතකොට හාල් කිලෝ එක 120ට විකිණීමට යොදා ගන්න උපක්‍රමය තමයි කියනවා අපි හාල් කිලෝ එකක් වාට විකුණන්න නම් අනිවාර්යෙන් පොල් ගෙඩියක් ගන්නවා. පොල් ගෙඩියට උපරිම මිලක් නැති හින්දා එයා පොල් සාමාන්‍යයෙන් මාකට් එකේ වෙළඳපොලේ තියෙන්නේ 70 නම් මෙයාට කියන්න පුළුවන් පොල් ගෙඩියක් 100යි. පොල් ගෙඩියක් ගත්ත කෙනෙකුට විතරයි හාල් කිලෝ එකක් දෙන්නේ. එතකොට අර්ධකය 100යි 200යි. නමුත් ඇත්තටම ගත්තම පොල් ගෙඩිය 70 එකක් තමයි 100ට විකුණුනේ. අර රුපියල් 30 හාල් වලට තමයි යා යොදාගන්නේ කොන්දේසියක් හරහා. අන්න එවන්නත් නවත්තන්න තමයි මේ පනතේ 16 වෙනි වගන්තිය කියන්නේ. යම් අවස්ථාවක භාණ්ඩයකට මිල ගෙවුවට පස්සේ ගැනුම්කරුවාට ලබා දෙන්න බැඳී සිටිනෝ ව්‍යාපාරිකයාට කොන්දේසි රහිත කොන්දේසියක් දාන්න බැහැ. විශේෂයෙන්ම මේ උපරිම මිලක් ලකුණු කරපු එහෙම නැත්නම් හිග භාණ්ඩයක් විදියට හඳුනාගෙන තියෙන වෙලාවක. එතකොට භාණ්ඩේ විකුණන්න මිලට ගත්තේ වෙලෙන්දාට ඒක විකුණන්න නැතුව තියාගන්න බෑ. ඒක තමයි 16 වෙනි වගන්තිය කියන්නේ. එවන්නක් එසේම විකිණිය නොහැකිව ඒ කියන්නේ විකුණන්න නැතුව ඉන්නත් බෑ. කොන්දේසි ඉදිරිපත් කරලා විකිණීම කරන්නත් බෑ. ඒ වගේම පනතේ 17 වෙනි වගන්තිය කියනවා කිසියම් වෙළෙන්දෙක් යම් භාණ්ඩයක් ඒ වෙළෙන්දාගේ සාමාන්‍ය වෙළඳ අවස්ථා ඉක්මවන ප්‍රමාණය හෝ ඔහුගේ වෙළඳ ව්‍යාපාරික ස්ථානයේ හෝ වෙනත් යම් ස්ථානයක හෝ සංගවා තැබීම නොකළ යුතුයි. කියන්නේ ඔහුට සාමාන්‍යයෙන් වෙළඳ ව්‍යාපාරයකට භාණ්ඩ ගබඩා කරලා සංගවා තබා ගන්න බෑ කියන එක තමයි මේක ව්‍යංගයෙන් කියන්නේ. සංගවා තබා ගන්න නැතුව සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් තමන්ගේ ගබඩාවක් ප්‍රසිද්ධ ගබඩාවක් වාත්තන් යනවා නම් ඒක කරන්න පුළුවන්. නමුත් එකවරම හෙට දිනේ භාණ්ඩ මිල වැඩි වෙයි. එහෙම නැත්නම් ලබන සතියේ භාණ්ඩයක මිල වැඩි වෙයි කියලා තමන් විසින් භාණ්ඩ වෙළඳපොළට නිකුත් නොකර තමා සන්තකයේ තියෙන තොගය වෙනත් ස්ථානයක සංගවා තබා ගැනීමක් තමයි මෙතන බලක්වලා තියෙන්නේ. තොග රැස් කිරීම නෙවෙයි. ඕක හරි සමහර වෙලාවට මේ නීතියේ ඉදිරියට ආවම ඔක දෙපැත්තටම තර්ක කරන්න පුළුවන් අවස්ථා. ගනුදෙනුකරුවෙකුට එහෙම නැත්නම් පාරිභෝගික ආරක්ෂණ අධිකාරී වටලලා කියනවා මෙන්න මේ ව්‍යාපාරිකයා තොග රැස් කරන් ඉන්නේ. හැබැයි එයා තොග රැස් කිරීම වැරදක් නෙවෙයි. එකම දේ තියෙන්නේ යාට ගැනුම්කරුවන් පැමිණෙද්දිත් ගැනුම්කරුවන් ඉල්ලාගෙන ඒ කියන්නේ ඔවුන් ඉල්ලීමක් කරලා මිල ගෙවන්න සූදානම් වෙලා ඉඳිද්දි එය නොගෙවා එහෙම නැත්නම් විකුණන්නේ නැතුව තොග රැස් කරගෙන තිබීම තමයි වැරද්ද. එහෙම නැතුව සාමාන්‍ය තොග රැස් කිරීම මෙතන වැරද්දක් වෙන්නේ නැහැ. ඒක තමයි 17 වෙනි වගන්තිය කියන්නේ. ඊගාවට පාරිභෝගික ආරක්ෂා කිරීමට මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය යොදාගන්නේ කොහොමද? දැන් එතකොට අපිට මේ මූල්‍ය ආයතනයක් විදිහට ගත්තා. අපි පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ මූලික හරය තියෙන්නේ සියලුම පාරිභෝගිකයන් සම්බන්ධ. නමුත් අපිට මේ බැංකුවක් සහ ගනුදෙනුකරුවෙක් අතර වෙන මූල්‍ය ගනුදෙනුකරුවෙකුදු වැඩි ප්‍රවණතා වැඩි අපිට වැඩිපුර යොමු කරන්න වෙන්නේ මේ පනතේ තියෙන මේ මූල්‍ය ආයතන සම්බන්ධ නීති රාමු. එහෙම නැත්නම් මූල්‍ය ආයතන වලට එහෙම නැත්නම් මූල්‍ය වෙළඳපොළ වලට කොහොමද මේ අනතෙන් ලැබෙන බලපෑම කියලා බලන්න. එතෙන්දී අපිට තියෙන්නේ මූලික වශයෙන්ම මේ පනත යටතේ තමයි පාරිභෝගිකයින්ගේ එහෙම නැත්නම් මූල්‍ය කටයුතු සඳහා එන පාරිභෝගිකයින්ගේ මූල්‍ය සාක්ෂරතාවය වැඩි කිරීමේ එක් ආකාරයකට බැංකු වලට එහෙම නැත්නම් මූල්‍ය ආයතන වලට තියෙන වගකීමක් විදියට තමයි මේ පනත එහෙම නැත්නම් මේ අධිකාරිය මගින් හඳුන්වලා තියෙන්නේ. කියන්නේ අපි විකුණන භාණ්ඩය පිළිබඳව යම් ආකාරයක අදහසක් දෙන්න ඕන පාරිභෝගිකයාට. එහෙම නැත්නම් ගැනුම්කරුට. ඔහුට සාක්ෂරතාවය වැඩි කිරීමක් කරන්න. දැන් විශේෂයෙන්ම මූල්‍ය උපකරණ එහෙම නැත්නම් මූල්‍ය නිමැවුම් වර්තමානයේ වේගයෙන් තාක්ෂණය සමග වෙනස් වෙනවා. එතකොට එවැනි අවස්ථාවල ගනුදෙනුකරුවන්ට මේ තාක්ෂණයේ වේගවත්ව වෙනස් වන නව නිමැවුම් නිවැරදිව තේරුම් කරලා දෙන්නේ නැතුව යන්නේ
නිමැවුමේ තියෙන සියලුම අංග ලක්ෂණ නිවැරදිව වටහා දෙන්නේ නැතුව භාණ්ඩේ ඒ කියන්නේ මේ මූල්‍ය ආයතනයේ විසින් නිකුත් කරන සේවය එහෙම නැත්නම් මූල්‍ය නිමවුම පාරිභෝගිකයට විකුණුවොත් ඔහුට ඒකෙන් යම් ආකාරයක අවාසියක් වෙන්න පුළුවන්. ඒකෙන් ඔහුට නිවැරදිව මේ ඒ නිමැවුම පිළිබඳව හරි අදහස නැති නිසා අලාභයක් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඒ වගකීම එනවා මේ විකුණන මූල්‍ය ආයතන වලට. ඒ නිසා උන්ට වගකීමක් එනවා අතිරේක අධ්‍යාපන ක්‍රමවේදයක්. එහෙම නැත්නම් මේ මූල්‍ය නිමැවුම් පිළිබඳ යම් අවබෝධයක් තමන්ගේ පාරිභෝගිකයන්ට ලබා දීම. ඒක ඔවුන්ගේ වගකීමක් විදිහට මේ පනත දක්වලා තියෙන නිසා අනිවාර්යයෙන්ම මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීම මූල්‍ය ආයතනවල සහ එහෙම නැත්නම් බැංකුවල ඒ වගේම බැංකු සහ මූල්‍ය ආයතන නියාමනය කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් විදිහට පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය තමන්ගේ පනතෙන්ම අපිට නිර්ණායකයක් එහෙම නැත්නම් ප්‍රමිතියක් විදිහට ලබා දීලා තියෙනවා. ඕගොල්ලෝ බැංකු සහ මූල්‍ය ආයතන පවත්වාගෙන යන පුද්ගලයෝ බැංකු සහ මූල්‍ය ආයතන වලින් ලබා දෙන මූල්‍ය නිමැවුම් වල තියෙන ලක්ෂණ එහෙම නැත්නම් ඒවායේ සිදුවිය හැකි අහිතකර දේවල් ගනුදෙනුකරුවන්ට කියලා දෙන්න ඕන. පාරිභෝගිකයින්ට ආරක්ෂාව සපයා ගැනීම. තමන්ට ආරක්ෂා වෙන්නේ පිළිබඳව දැනුවත් වෙන්න ඕන. ඒ දැනුවත්භාවය ලබා දීලා ඔවුන්ට තමන්ගේ ආරක්ෂාව වැඩි කර ගැනීමේ හැකියාව ඇති කිරීමේ වගකීම තියෙන්නේ මූල්‍ය ආයතන. ඒ වගේම මේ පනත නිසා වෙන අනිත් දේ තමයි හොඳ වෙළඳ කටයුතු මගින් හොඳ මිලක් ලැබිලා මූල්‍ය ඒ කියන්නේ ව්‍යාපාරික පැත්තට එන්නේ වක්‍ර ප්‍රතිලාභයක්. දැන් මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පනතෙන් ඍජු ප්‍රතිලාභය එන්නේ කාටද? පාරිභෝගිකයට. හැබැයි හොඳ වෙළඳ කටයුතු කිරීම ප්‍රමිතිගත වෙළඳාමක් සමාජය තුළ ඇති කරාම ඒ තුලින් හොඳ මිලක් සහ අවසානයේ හොඳ ලාභයක් ව්‍යාපාරිකයට ලැබෙනවා. මොකද දැන් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ මූලික අරමුණ තමයි රට තුළ හොඳ අපි කියන අර ප්‍රමිතිගත වෙළඳාම ඇති කිරීම. ඒක කරාම අවසාන ප්‍රතිලාභය එන්නේ ව්‍යාපාරිකයටම තමයි. ඒ ප්‍රමිතිගත වෙළඳාමක් නැති වුණාම පාරිභෝගිකයා වෙළඳ පොළට එන එක නවතිනවා. අවසාන වශයෙන් වෙන්නේ ඒක. දැන් අපි හිතමු භාණ්ඩේ අපි ගොඩක් හොඳට දන්න මූල්‍ය නිමැවුමක් කියලා ඩිපොසිට් එකක් කියමු. ඩිපොසිට් එකේ රේට් එක 110යි කියලා දාලා නමුත් ඒකට කොන්දේසි ගොඩාක් දාලා ගනුදෙනුකාරයා ඩිපොසිට් එක දාලා අවුරුද්දකින් ආවට පස්සේ අපි 110 දෙන්නේ නැහැ. ගොඩාක් කොන්දේසි ඒකේ ගනුදෙනුකරුවාට නොතේරෙන කොන්දේසි විශාල ප්‍රමාණයක් දාන. සේවින්ස් අපි හිතමු සේවින්ස් ප්‍රොඩක්ට් එකක් තමයි 110යි ප්‍රොඩක්ට් එකේ රේට් එක. හැබැයි අපි ගොඩාක් කන්ඩිෂන් දානවා. අර 110 ගන්න ඕන නම් මෙන්න මේ කන්ඩිෂන්ස් ටික ඔක්කොම ෆුල්ෆිල් කරන්න ඕන. මාසයකට 3 වතාවක් ඩිපොසිට් කරන්න ඕන. අවම ඩිපොසිට් එක රුපියල් 10000යි. සල්ලි ගන්න බෑ. සල්ලි ගන්නව නම් කලින් කියන්න ඕන. මේ වගේ විවිධ කොන්දේසි දාලා අපි හිතමු මේ ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට් එක නැත්නම් මූල්‍ය නිමැවුම් ගොඩාක් සංකීර්ණ කරලා මේක තේරුම් ගන්න බෑ ගනුදෙනුකාරයාට. එයාට එකපාරට දකින්නේ රේට් එක 110යි කියන. එයා ඒ ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා එයා ඩිපොසිට් එකක් විවෘත කරන ඒ කියන මූල්‍ය ආයතනය. හැබැයි අවුරුදු කිහිපයකට පස්සේ ඇවිල්ලා එයා පොලියේ ඉල්ලුවම අර මූල්‍ය ආයතනය කියනවා එයාගේ කොන්දේසි ටික ඔන්න ඒ වෙලාවේ ඒගොල්ලෝ විහිල් කරලා දෙනවා. එහෙම නැත්නම් සංකීර්ණ කොන්දේසි ටික සරලව කියලා දෙනවා මේ ප්‍රතිලාභය ලබා ගන්න ආපු වෙලාවේ ප්‍රතිලාභය අහිමි කිරීම සඳහා. එතෙන්දි මොකද වෙන්නේ? ගනුදෙනුකරුවාට එහෙම නැත්නම් පාරිභෝගිකයට මේ මූල්‍ය ආයතනයේ කම්ප්ලෙක්ස් ප්‍රොඩක්ට් එක හරියට තේරුම් ගැනීම තමන්ගේ වැරද්දක් තමයි මුල අවස්ථාවේ. නමුත් මේක තේරුම් කරලා නොදීම සම්බන්ධයෙන් මූල්‍ය ආයතනය ගැන ඇති වෙන්නේ අයහපත් සිතුවිල්ල. ඒක වක්‍රව අදාළ වෙනව මුළු මූල්‍ය පද්ධතියට. මොකද එක බැංක් එකක හෝ මූල්‍ය ආයතනයක ඩිපොසිට් එකක් දාන්න එහෙම නැත්නම් ඒකෙන් අපිට යම් අවස්ථාවක ඒ කියන්නේ එහෙම
මූල්‍ය ආයතනයක හෝ බැංකුවක ඩිපොසිට් එකක් විකුණලා ගනුදෙනුකරුවාට යම් මලාභයක් වුණා නම් එහෙම නැත්නම් මේ ප්‍රොඩක්ට් එක තේරුම් ගන්න ගත නොහැකි වීම නිසා ඔහු අලාභයකට මුහුණ දුන්න නම් අවසානයේ ඔහු මුල් අවස්ථාවේ තමන්ගේ වැරද්ද වුණත් අන්තිමට ඔහු ක්‍රියාත්මක වෙන්නේ මූල්‍ය ආයතනය සමග ගනුදෙනු කිරීම නවත්තනවා. ඇතැම් විට ඒ මූල්‍ය පද්ධතියෙන්ම යා ඉවත් වෙන්න පුළුවන්. ඉතුරු කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ බැංකු සියල්ලම ඩිපොසිට් වලට කියන පොලිය දෙන්නේ නැහැ. නැත්තම් මේක වංචනිකයි විදිහට තමයි මේ බැංකු සහ මූල්‍ය ආයතන ගනුදෙනු කරන්න කියන හැඟීම ආවොත් පාරිභෝගිකයට නැත්තම් ගනුදෙනුකරුට ඔහු මුළු පද්ධතියෙන්ම අයින් වෙනවා. අන්න ඒක තමයි අවසාන වශයෙන් මේ යහපත් වෙළඳ සංස්කෘතියක්. ඒ කියන්නේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීමට මූල්‍ය ආයතන සහ බැංකු සියල්ලම යහපත් මූල්‍ය සංස්කෘතියක් පිහිටවන්න ඕන. ඒ කියන්නේ අපි කියන්නේ අවසාන වශයෙන් ගනුදෙනුකරුට තේරෙන්නේ නැති වෙන ආකාරයේ ප්‍රොඩක්ට්ස් නොදී ඉන්නවා. උඩ තේරුනොත් අපි ඒ ප්‍රොඩක්ට් එකක් නැවත ගන්න එක දිරිමත් වෙනවා. උහුට මේ පද්ධතිය පිළිබඳව හොඳ තේරුමක් ආවොත්. ඒ කියන්නේ හොඳ වෙළඳ කටයුතු, හොඳ වෙළඳ සංස්කෘතියක් ඇති කිරීම තුළින් අවසාන වශයෙන් වැඩි මිලක් හොඳ මිලක් ගන්න පුළුවන් මූල්‍ය ආයතන වලට. නැත්තම් උන් කොච්චර මිල ගෙවන්න එකෙන් මිල කියන්නේ ලාභයක් ගන්න බැරි වෙනවා පාරිභෝගිකයා මේ ගනුදෙනු වලින් ඉවත් වෙන නිසා. ඒ වගේම නිෂ්පාදන වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් රක්ෂණයක් ලබා දෙන්න පුළුවන් පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය නිසි ආකාරයට කටයුතු කරොත්. කියන්නේ තමන්ගේ නිසි ප්‍රමිතීන් නිවැරදිව සමාජය තුල එහෙම නැත්නම් වෙළඳපොලේ ඉම්ප්ලිමන්ට් වෙලා තියෙනවා නම් තමන්ගේ ගුණාත්මක එහෙම නැත්නම් මේ වෙළඳ ඒ අදාළ නිෂ්පාදනයට අදාළ අවම ප්‍රමිතීන් මුළු වෙළඳපොළ තුලම 100%ක් අන්තර්ගත වෙලා තියෙනවා කියලා අපිට දෙන්න පුළුවන් නම් පාරිභෝගිකයාට පණිවිඩයක් ඒක රක්ෂණයක් වගේ තමයි. ඒ කියන්නේ ඕගොල්ලෝ ඕන තැනකින් ගිහින් භාණ්ඩයක් ගන්න මෙන්න මේ භාණ්ඩය ශ්‍රී ලංකාව තුල යම් ගුණාත්මක භාවයකින් යුතුව තමයි අපි විකුණන්නේ. විශේෂයෙන්ම මේ ලංකාවේ තියෙන මූලික ආදායම් මාර්ගයක් වන ටුවරිසම් එහෙම නැත්නම් මේ අපි කියන්නේ සංචාරක ව්‍යාපාරයට මේ අවශ්‍යතාවය ඉතා තදින් තියෙන කාලයක්. දැන් ඇත්තටම අපේ රටට සංචාරකයෝ ගොඩක් ආවත් සංචාරකයින්ට තිබ්බ ලොකු ගැටලුවක් තමයි පහුගිය කාලේ ওই ගොඩක් ඒගොල්ලොන්ගේ සමීක්ෂණ වලින් එළිවිච්ච දෙයක් තමයි ශ්‍රී ලංකාව තුළ මේ ගුණාත්මක නිෂ්පාදනවල හිගතාවයක් තියෙනවා. කියන්නේ ඒගොල්ලොන්ම චීට් කරනවා. එළියට ගිහිල්ලා මොනවා හරි දෙයක් ගත්තම එක්කෝ ක්වොලිටි එකට ප්‍රයිස් එක මැච් වෙන්නේ නැහැ. එක්කෝ අඩු ක්වොලිටි දෙයක් වැඩි මිලකට විකුණනවා. එහෙම නැත්නම් අර සාමාන්‍ය වෙළඳපොලේ තියෙන ප්‍රයිස් එකට විකුණන්නේ ඒ අදාළ ක්වොලිටි එකෙන් තොර භාණ්ඩ. අවසාන වශයෙන් ඒක මුළු වෙළඳපොළටම තමයි බලපාන්නේ. එතකොට මිනිස්සු තමන්ගේ ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ අපි තුමු සංචාරකයෝ වෙනවා. හැබැයි ඒගොල්ලෝ මේ ලංකාවේ මාකට් එකෙන් බඩු ගන්නෑ. මොකද ක්වොලිටි එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. අපිටත් ඒ වගේ ඇතැම් රටවල් ගැන තියෙනවනේ හැඟීම. අපි දන්නවා මේ රටින් එන භාණ්ඩ එච්චර ක්වොලිටි නෑ. මේ රටින් එන භාණ්ඩ ක්වොලිටි. එතකොට මිනිස්සු කරන්නේ රටම අතාරින එකයි. අන්න ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා. අපි මේ නිෂ්පාදනවල ගුණාත්මක ප්‍රමිතිය නිසි පරිදි ආරක්ෂා කරගත්තේ නැත්නම් අවසාන වශයෙන් රටේම භාණ්ඩ හා සේවාවන් සඳහා තියෙන ඉල්ලුම නැති වෙලා යනවා. ඒක නිසා තමයි මේ පාරිභෝගික සේවා පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය අරමුණක් කරගෙන තියෙන්නේ මේ සියලුම පාරිභෝගිකයන්ට නිෂ්පාදනවල ගුණාත්මක භාවය පිළිබඳ රක්ෂණයක් ලබා දෙන්න. ඕගොල්ලෝ බය නැතුව ගන්න. අපි මේකේ ක්වොලිටි එක බලන. ක්වොලිටි එක අපි මේන්ටේන් කරනවා. ඒක තමයි අවසාන වශයෙන් මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය පිහිටවිලා ඒ තුලින් සමස්ත වෙළඳපොළ ගුණාත්මක භාවයෙන් වැඩි කළා. එතකොට ගුණාත්මක භාවයෙන් අඩු දෙයක් තියෙන්න පුළුවන්. හැබැයි එතකොට ඒක මිල අතින් වෙනස් වෙනවා. කියන්නේ අපිට සමහර ප්‍රොඩක්ට්ස් තියෙන ලෝ කොස්ට් එහෙම නැත්නම් ක්වොලිටි ලෝ ක්වොලිටි ප්‍රොඩක්ට් රේන්ජ් එකක් තියෙනවා. හැබැයි මේ දෙක අතර ඩිෆරන්සියේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි කොයි වෙලාවකවත් වැඩි මිලට අර අඩු
ප්‍රමිතියකින් යුත් භාණ්ඩ විකිණන එක නවත්තලා තියෙන එක තමයි. එහෙම නැත්නම් නවත්තන එක තමයි පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පනත තුලින් මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියෙන් බලාපොරොත්තු වෙන්නේ. වෙළඳපළ තුල විවිධ ගුණාත්මක තත්ත්වයෙන් යුත් භාණ්ඩ තියෙනවා. හැබැයි මේ ගුණාත්මක තත්ත්වයට සාපේක්ෂව මිල වෙනස් වෙනවා. අපි පාරිභෝගික විදිහට ඒක දැනගෙන නම් පාවිච්චි කරන්නේ අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි යම් අවස්ථාවක ඒක දන්නේ නැතුව අපි වැඩි මිලක් ගෙවලා ගන්නේ අඩු ගුණාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩයක් වුණොත් දෙවැනි අවස්ථාවේ අපි මේ වෙළඳපළෙන් ඈත් වෙන එකයි වෙන්නේ. අන්න ඒක නවත්තන්න තමයි මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පනත උත්සාහ කරන්නේ. එතකොට විශේෂයෙන්ම මේ මූල්‍ය සාක්ෂරතාවයේ දැන් මෙතන වැඩිපුර අපි අවධානය යොමු කරන්නේ මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පනතෙන් මූල්‍යාංශයට. එහෙම නැත්නම් මූල්‍ය වෙළඳපළට සිදුවෙන බලපෑම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. පොදුවේ අපි කතා කරේ සියලුම වෙළඳපළ වලට සිදුවිච්ච ආරක්ෂණ තත්ත්වය, ඒ වගේම ඒ වෙළඳපළවල් වල ආරක්ෂාව. නමුත් අපිට වැඩිපුර අවශ්‍ය වෙන්නේ මූල්‍ය පද්ධතිය. එහෙම නැත්නම් මූල්‍ය වෙළඳපළ ආරක්ෂා කරගන්න. ඒකට කරන මූලිකම දේ කියලා අපි කිව්වා මේ කියන්නේ සියලුම ගනුදෙනුකරුවන්ගේ අපි අර කිව්වේ පාරිභෝගිකයන්ගේ ආරක්ෂක අයිතිවාසිකම් හඳුන්වලා දීලා උන්ට මේ තමන්ගේ ප්‍රමිතිය, ඒ කියන්නේ රටේ භාණ්ඩ හා සේවාවල ප්‍රමිතිය පිළිබඳව අවබෝධයක් ලබා දීලා හොඳ භාණ්ඩ හා සේවා මිලට ගැනීමට පොළඹවන එක. ඒ වගේම වැඩක් තමයි මූල්‍ය සාක්ෂරතාවය වැඩි කිරීම තුලින් රටේ ජනතාව මූල්‍ය නිමැවුම් පරිභෝජනය වැඩි කරගන්න. උන්ට සාක්ෂරතාවය වැඩියෙන් තියෙනවා නම් උන් මූල්‍ය නිමැවුම් වල වැඩි ප්‍රමාණයක ඒ භාණ්ඩ ඒ මූල්‍ය නිමැවුම් මිලට ගැනීම සහ ඒවායින් ගනුදෙනු කිරීම වැඩි කරනවා. හැබැයි උන්ට සාක්ෂරතාවය නැති වෙලාවේදී ඒගොල්ලෝ සම්පූර්ණ මූල්‍ය පද්ධතියෙන් ඉවත් වීමක් වෙන්නේ. එක බැංකුවකින් නෙවෙයි අවසානයේ බැංකු පද්ධතියෙන් සහ මූල්‍ය පද්ධතියෙන්ම ඉවත් වීමක් සිද්ධ වෙන්නේ. එතකොට දැන් මූල්‍ය සාක්ෂරතාවයේ වැඩි කිරීමෙන් අපිට වෙන ප්‍රතිලාභ මේ කියලා තියෙන්නේ. ඇත්තට මේ ප්‍රතිලාභ ටික නම් අපි නැවත නැවත කතා කරා. ඒක මම ආයි එකින් එක කියන්නේ නැහැ. මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පනත සහ එහි තියෙන ඒකේ වැදගත්කම, ඒකේ තියෙන ප්‍රතිලාභ පිළිබඳව ඕගොල්ලන්ට අදහසක් ආවද? මෙතන මේ ටික නම් අපි එකින් එක කියන්න යන්න ඕනේ නැහැ. මේ ටික කියවුවම ඔයාලට තේරෙයි. ඕන නම් මං කියන්නම්. හැබැයි මේක පොදුවේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පනත සහ ඒකෙන් ඇති කරපු අධිකාරියේ ප්‍රයෝජනේ එක අරමුණ අවසාන වශයෙන් ඒ තුලින් මූල්‍ය පද්ධති ආරක්ෂා කරගන්න යොදා ගන්න ආකාරය තමයි. එහෙම කියන්නේ සම්පූර්ණ මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පනත කතා කරන්නේ මූල්‍ය නිමැවුම් විතරක් නෙවෙයි. සියලුම පාරිභෝගිකයන් ගැන. හැබැයි අපිට මෙතන මූලිකත්වය දෙන්න වෙන්නේ බැංකු වල ඉන්න පාරිභෝගිකයෝ, කියන්නේ බැංකු ගනුදෙනුකරුවන් ගැන තමයි අපේ මූලික ෆෝකස් එක යන්නේ. ඒ වුණාට සියල්ල දැනගෙන තමයි බැංකු ගනුදෙනුකරුවෝ ගැන මේක හිතන්න වෙන්නේ. මේ ටික පැහැදිලිද? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නැත්නම් අපිට මේකෙන් අපිට අවසන් කරන්න පුළුවන් පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පනත සහ පාරිභෝගික ආරක්ෂක අධිකාරිය සම්බන්ධ නීතිමය තත්ත්වය. කතා කරපු ටික තේරුණා නේද? එහෙමනම් අපි මේ මාතෘකාව අවසන් කරමු. හරි. ඊට පස්සේ අපි කතා කරමු දැන් මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පනතේ මූලික වශයෙන් කතා කරේ
ඒ කියන්නේ පොදුවේ සියලුම ප්‍රොඩක්ට්ස් එහෙම නැත්නම් සියලුම නිමැවුම් ගැන කතා කරනවා. නමුත් අපිට වැඩිපුර අවධානය යොමු කරන්න වෙන්නේ මේ පාරිභෝගිකයා සහ ව්‍යාපාර කියන එක අතර ගැටලුවලදී පාරිභෝගිකයා කියලා ගනුදෙනුකරුවා සහ ව්‍යාපාරයේ විදිහට බැංකු සහ මූල්‍ය ආයතන කියලා අරගෙන ඒ දෙගොල්ලෝ අතර ඇති වෙන ගැටලු වලට අපි කොහොමද උත්තර හොයන්නේ කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒකේ ක්‍රමයක් තමයි මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පනත. ඒකෙන් අපි කිව්වා මේ පනත යටතේ බැංකු සහ මූල්‍ය ආයතනත් එතකොට නිශ්චිත ප්‍රමිතියකින් යුතු භාණ්ඩ සහ සේවා. ඒ කියන්නේ මූල්‍ය නිමැවුම් සහ සේවාවන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කිරීම කරන්න ඕන. හැබැයි මේක තවදුරටත් එහාට ගියා. එහෙම කියන්නේ බැංකුවක සහ මූල්‍ය ආයතනයක ගනුදෙනුකරුවෙක්ට ප්‍රශ්නයක් ඇති වුණාම ඔවුන්නේ ප්‍රශ්නේ විසඳා ගැනීම ගැන බැලුවොත් මේකක් තමයි මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පනත. හැබැයි ඊට වඩා බැංකු සහ ගනුදෙනුකරුවා අතර එහෙම නැත්නම් මූල්‍ය ආයතන සහ ගනුදෙනුකරුවා අතර ඇති වෙන ගැටලු වලදී බැංකු සහ මූල්‍ය ආයතන වලට අදාළ නිශ්චිත ක්‍රමවේද කීපයකුත් තියෙනවා. අරක ඕනෑම ව්‍යාපාරයකට අදාළයි පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පනත. නමුත් බැංකු සහ මූල්‍ය ආයතන වලට මූලික වශයෙන් බලපාන ඒකටම නිශ්චිත ව්‍යුහයකුත් ලංකාව තුල තියෙනවා. අපි ඒකත් බලමු. එතකොට සාමාන්‍යයෙන් ගනුදෙනුකරුවෙක්ට බැංකුවක් සහ මූල්‍ය ආයතනයක් පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නයක් ඇති වෙනවා කියන්නේ Tamanට එකඟ වුණු නිමැවුම විකුණුවේ නැත්තම්. එහෙම නැත්තම් එකඟ වුණු නිමැවුම විකුණුවේ නැති වෙන්නේ හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ගනුදෙනුකාරය අපි තුමු ඩිපොසිට් එකක් ගෙනත් දානවා. ඩිපොසිට් එක මාස 6කින් එනකොට බැංකු කරුවා කියනවා ඇත්තටම මේ ගනුදෙනුකාරයා ඩිපොසිට් එක කරලා ගියා ඊට පස්සේ බැංකුවට ඇවිල්ලාම නැහැ. මාස 6කින් ඇවිල්ලා බැංකුවෙන් අහනකොට බැංකු කරුවා කියනවා ඔබගේ ගිණුමේ මුදල් නැහැ. එක්කෝ කවුරු හරි අරගෙන. ඒ කියන්නේ කවුරු හරි අරගෙන කියලා කියන එක අපිට පිළිගන්න බෑනේ. නීතිය අනුව බැංකු නීතියෙන් අපි කියනවනේ වෙන බැංකු කරුට ගනුදෙනුකාරයාට තමන්ගේ අභිමතය මත විතරයි තමන්ගේ ගිණුමේ මුදල් ලබා දෙන්න පුළුවන්. හැබැයි වංචනික ආකාරයට අරගෙන. එහෙම නැත්නම් බැංකුකරු ගනුදෙනුකරුගේ ගිණුමේ මුදල් වංචනික ක්‍රියාවකට යොදාගෙන. ඒ කියන්නේ බැංකුවේ අභ්‍යන්තර එක්ක පුද්ගලයෙක් එක්ක පුද්ගල පිරිසක් එකතු වෙලා මේ ගිණුමේ තියෙන මුදල් ටික අරගෙන. එහෙම වුණොත් මේක ගනුදෙනුකරුවෙක්ට පැමිණිල්ලක් විදිහට බැංකුවට ඉදිරිපත් කරනවා. ඒ වගේම ගිවිසුම කඩවුණු අවස්ථාවක. ගිවිසුම් කඩවීමක් කියන්නේ බැංකුකරු එකඟ වෙනවා 110ක පොලියක්. හැබැයි අවුරුද්ද අන්තිමට ආවම අපි ක්‍රෙඩිට් කරලා තියෙන බැංකුකරුවා 109. අන්න ගිවිසුම් කඩවීම. ඒකත් ගනුදෙනුකරුගේ දුක් ගැනවිල්ලක් විදිහට එහෙම නැත්නම් ගනුදෙනුකරුගේ පැමිණිල්ලක් විදිහට බැංකුවට යොදා ගන්න පුළුවන්. බැංකුවට එරෙහි වෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව බැංකු සහ මූල්‍ය ආයතන රටේ කටයුතු කිරීම සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රමිති ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයට තමයි බැංකුවක එහෙම නැත්නම් මූල්‍ය ආයතනයක ගනුදෙනු සිද්ධ වෙන්න ඕන. මේක තමයි අපේ තියෙන නිශ්චිත ප්‍රමිතිය. දැන් අපිට මතක ඇති 2020 අවුරුද්දේ කීප වතාවක්ම උපරිම බැංකු පොලි අනුපාතය වෙනස් කරා. ඒ කියන්නේ ණයක් ගන්නකොට බැංකුවකට අය කරන්න පුළුවන් උපරිම පොලිය කීයද කියලා ශ්‍රී ලංකා මහ බැංකුව යම් යම් ප්‍රමිතීන් නිර්ණායක ඉදිරිපත් කරා. අනිත් පැත්තෙන් තැන්පතුවකට ලබා දෙන ගෙවන උපරිම පොලියක් ඇතැම් අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවට පුළුවන් නිර්ණායකයක් විදිහට ඉදිරිපත් කරන නීතියක් විදිහට ඒක බැංකු සහ මූල්‍ය ආයතන වලට ලබා දෙන්න. එවැනි අවස්ථාවලදී ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරපු ඒ ප්‍රමිතීන් නීතීන් වලට විරුද්ධව බැංකුවක් වැඩ කරොත් ඒකත් ගනුදෙනුකරුවෙකුට පුළුවන් පැමිණිල්ලක් විදිහට ඉදිරිපත් කරන්න මෙන්න මේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්ණායකයෙක් කඩ කළා මේ අහවල් බැංකුව. ඒකත් බැංකුවකට විරුද්ධව පැමිණිල්ලක් විදිහට එන දෙයක්. ඒ වගේම රටේ සාමාන්‍ය නීතිය කඩ කරල එක. බැංකුවක් විදිහට සාමාන්‍ය නීතිය කඩ කරන ආකාරයට ක්‍රියා කරොත් ඒකත් පැමිණිල්ලක් විදිහට එන්න පුළුවන්. ඒ වගේම බැංකු සහ මූල්‍ය ආයතන ගනුදෙනුකරුවන්ගෙන් හෙළි නොකර ඇතැම් කොමිස් ගාස්තු අය කරොත් ඒකත් පැමිණිල්ලක් විදිහට එන්න පුළුවන්. කියන්නේ ගනුදෙනුකරුවන්ට හෙළි කරන්නේ එහෙම නැත්නම් දක්වන්නේ මුල් අවස්ථාවේදී. හැබැයි නොදන්නවා කමිෂන් එක නැත්නම් charges අය කරනු බැංකුකරුවා විසින්. ඒ වගේම අනිත් පැත්තෙන් බැංකුකරුවා එහෙම නැත්නම් ගනුදෙනුකරුවා සමග කටයුතු කිරීමේදී බැංකුව නියෝජනය කරන බැංකුවේ සේවකයින්ගෙන් සිදුවෙන අකටයුතුකම් ඔවුන්ගේ සමහර විට ගනුදෙනුකාර සේවයේ තියෙන ප්‍රමිතියේ ප්‍රශ්න, ඔවුන්ගේ හැසිරීමේ ප්‍රශ්න, ඔවුන් ගනුදෙනුකරුවන් එක්ක කතා බහ කරන ආකාරය, මේ සියල්ල ගනුදෙනුකරුවන් විසින් ඒ යම් ආකාරයක ඒ සේවකයෙක්ගේ අඩුපාඩුකම බැංකුවේ අඩුපාඩුකමක් විදිහට තමයි ගනුදෙනුකරුට පේන්නේ. ඒක පැමිණිල්ලක් විදිහට බැංකුවට විරුද්ධව යොමු කරන්න පුළුවන්. ඔය විදිහේ විවිධ පැමිණිලි එහෙම නැත්නම් දුක් ගැනවිලි තියෙනවා බැංකුවට විරුද්ධව. ඒතකොට ඒ දුක් ගැනවිලි සියල්ලටම කොහොමද විසඳන්නේ කියලා එහෙම නැත්නම් ඒවට ලබා දෙන පිළිතුර මොකක්ද කියලා නීති රාමුව තුල අපිට නිශ්චිතව දක්වලා තියෙනවා. ඒ කියන්නේ බැංකුවකට විරුද්ධව ගනුදෙනුකරුවෙක් විසින් ලබා ගන්න එහෙම නැත්නම් ඉදිරිපත් කරන පැමිණිල්ලකට කොහොමද බැංකුව විසින් පිළිතුරු ලබා දෙන්න ඕනේ. ඒවට ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් ලබා දෙන්න ඕන කොහොමද කියලා මූලික ආකාර කීපයක් දක්වලා තියෙනවා. අපිට පුළුවන් නීතියට යන්න. නඩුවක් දාන්න පුළුවන් ඕනෑම අවස්ථාවක. ඒකට මම කිව්වේ කොන්ට්‍රැක්ට් එකක් බිඳ වැටීමක් එහෙම නැත්නම් ගිවිසුම කඩවීමක් ඒ සම්බන්ධයෙන් නඩු පැවරිය හැකියි. හැබැයි නීතිය ඉදිරියට ගියාම අපි දන්නෝ ලංකාවේ තියෙන නීති පද්ධතියේ තියෙන යම් යම් දුර්වලතාවයන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නඩු ප්‍රමාණය වැඩි උසාවි ප්‍රමාණය අඩු. එහෙම නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල තියෙන හිගකම නිසා මේ නඩු ප්‍රමාණය වැඩි නිසා නඩුවක් විමර්ශනය කරලා ඉවර වෙන්න. එහෙම නැත්නම් නීති කෘත්‍යයක් ඉවර වෙන්න විශාල කාලයක් යනවා. එතකොට දැන් ගනුදෙනුකරුවෙක් තමන්ගේ ගිණුමේ ඉන්ට්‍රස්ට් එක 100%ක් දෙන්නවා එකඟ විච් එක 104යි ගෙව්වේ කියලා අපි හිතමු ලක්ෂයක මේ 100ට එකේ වෙනස රුපියල් 1000යි. මේ අවුරුද්දක් ඩිපොසිට් එක තිබිලා අවුරුද්ද අන්තිමේ 105ක් දෙනවා කියලා හතරක් ගෙවපු ඒ වෙනස රුපියල් 1000 වෙනුවෙන් අධිකරණයේ නඩුවක් පවරන්න ගියොත් ඒක ගනුදෙනුකරුවාට විශාල හානියක් වෙනවා. මොකද යන වියදම එක්ක කාලය එක්ක මේ ප්‍රමාණවත් නැහැ ප්‍රතිලාභය. ඒ නිසා තමයි මේ විකල්ප ක්‍රමවේද කීපයක් හඳුන්වලා දීලා තියෙන්නේ අධිකරණයට යෑමට පෙර බැංකුවක් මූල්‍ය ආයතනයක් තම ගනුදෙනුකරුවන්ගේ ගැටලු එහෙම නැත්නම් ඔවුන්ගේ දුක් ගැනවිලි වලට පිළිතුරු ලබා දීම සිද්ධ කරන්න ඕන විශේෂයෙන්ම නීතියට යෑමට කලින් එකක් පළවෙනි දේ තමයි බැංකුව හෝ මූල්‍ය ආයතනය තුල මේකට විසඳුමක් හොයලා දෙන්න ඕන. ඒ කියන්නේ බැංකුව ඇතුළෙන්ම උත්තරයක් හොයලා දෙන්න ඕන එළියට යන්න කලින්. ඒක අපි කියන්නේ ඉන්ටර්නල් මෙකනිසම් එක. එහෙම නැත්නම් බැංකුව සියලුම බැංකු සහ මූල්‍ය ආයතන වලට ශ්‍රී ලංකා මහ බැංකුව දීලා තියෙනවා නිර්ණායකයක්. අපි කතා කරා මතකද ගනුදෙනුකාර ප්‍රඥප්තිය හරහා බැංකුවක් එහෙම නැත්නම් බැංකුවක් අභ්‍යන්තරයේ තියෙන ගනුදෙනුකාරවන්ගේ ගැටලු විසඳීමේ අභ්‍යන්තර ක්‍රමවේදය. ඒ අභ්‍යන්තර ක්‍රමවේදය ගනුදෙනුකරුට දක්වලා තියෙනවා. ඒ දැක්වීම අපි සිද්ධ කරනවා වෙබ්සයිට් එකක් හරහා එහෙම නැත්නම් බැංකුවේ පැමිණිලි
ලබා දෙන ගනුදෙනු සේවකයින්ගේ පැමිණි ලබා දෙන පොදු දුරකථන අංකයක් කරහා නැත්නම් ඊමේල් එකක් කරහා ඒ වගේ සියලුම ගනුදෙනුකරුවන්ට තොරතුරු ලබා දීමට හැකි පොදු ක්‍රමවේද කීපයක් බැංකුව විසින් ඉදිරිපත් කරලා තියෙන්න ඕන. හැබැයි මේක බැංකුවේ අභ්‍යන්තර ක්‍රමවේදයක්. ඒතර බැංකුවේ අභ්‍යන්තර ක්‍රමවේදය සමහර වෙලාවට සාර්ථක නොවුනොත් තවත් ක්‍රමයක් තමයි මූල්‍ය ඔම්බඩ්ස්මන්වරයා වෙත මේ පැමිණිල්ල ඉදිරිපත් කිරීම. එතකොට මූල්‍ය ඔම්බඩ්ස්මන්වරයා කියන එක අපි දන්නෝ. ඒක වෙනම කතා කරන්නම් මම ඉස්සරහට. එයා ඉන්නේ බැංකුකරුවා සහ ගනුදෙනුකරුවා අතර ඇති වෙන ගැටලු වලට යම් ආකාරයක විසඳුමක් ලබා දෙන්නේ. ඒක අර නීතිය ඉදිරියට ගිහින් අධිකරණයට යන තරම් කාලයක් ගත වෙන දෙයක් නෙවෙයි. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු සම්බන්ධයෙන් කටයුතු කරන බැංකු සුපරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ඇතැම් ඒ කියන්නේ ගනුදෙනුකරුවන් බැංකු වලින් යම් ලබා ගන්න යම් නිමවුමක් මිලට ගැනීමේදී සිදුවෙන ගැටලුවකට එහෙම නැත්නම් ගනුදෙනුකරුවට සහ බැංකුකරුව අතර ඇති වෙන අර්බුදයකට පිළියම් සොයා ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන් තව ක්‍රමවේදයක් විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු සුපරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කිරීම. එතකොට අර අපි කලින් කතා කරපු නීතිමය ක්‍රමයට ඇරුණම බැංකුව තුල විසඳීමක් ලබා ගන්න පුළුවන් බැංකුවේ පැමිණිලි බාර ගන්නා නිලධාරියෙකුට පැමිණිලි ඉදිරිපත් කළා. දෙවැනි එක මූල්‍ය ඔම්බඩ්ස්මන්වරයාට පැමිණිල්ල ඉදිරිපත් කිරීම. තුන්වෙනි එක බැංකු සුපරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු සුපරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල යොමු කළා. එතනිනුත් පිළිතුරක් ලබා ගන්න පුළුවන්. ඔක තමයි බැංකුකරු සහ ගනුදෙනුකරු අතර ඇති වෙන සාමාන්‍ය ගැටලුවකට විසඳුම් ලබා ගන්නා ක්‍රම. දැන් අපි බැංකු නීතියෙන් අපි කතා කරපු ගොඩාක් ප්‍රශ්නවලදී අපි කිව්වේ අධිකරණයට ගිහිල්ලා ගනුදෙනුකරුට උත්තර හොයාගන්න පුළුවන්. හැබැයි දැන් මේ අද කතා කරන්නේ අධිකරණයට යන්න කලින් අධිකරණයට නොගිහින් අපිට විකල්ප ක්‍රමවේදයන් ගොඩක් තියෙනවා. ඒව හරහත් අපිට මූලික වශයෙන් මේ ගනුදෙනුකරු සහ බැංකුකරු අතර ඇති වෙන ගැටලු වලට විසඳුම් සොයා ගන්න පුළුවන්. එතකොට මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගනුදෙනුකාර ප්‍රඥප්තියේ තියෙන අභ්‍යන්තර ක්‍රමවේදය කියන එක අපි ඉස්සෙල්ලා බලමු. මේ අභ්‍යන්තර ක්‍රමවේදය කියන්නේ බැංකුවක් තුල ගනුදෙනුකරුවන්ගේ ගැටලු වලට විසඳීම් සොයා ගැනීමට අභ්‍යන්තර යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ කියන්නේ බැංකුවේ කළමනාකරුවෙක් සේවකයෙක් ගනුදෙනුකරුට සිදු කරන අකටයුත්තකදී ඒ පුද්ගලයාට බාහිරව එහෙම නැත්නම් මේ ගනුදෙනුකරුට බැංකුව තුල වෙනත් පැමිණිලි කිරීමේ පුද්ගලයක් හෝ ස්ථානයක් තියෙන්න ඕන බැංකුවට විරුද්ධව පැමිණිලි අභ්‍යන්තරව සොයා බැලීමට. මේක ශ්‍රී ලංකා මහ බැංකුවේ ගනුදෙනුකාර ප්‍රඥප්තිය අවශ්‍යතාවය මත ඇතිවිච්ච තැනක්. ඒ වගේම මේක එළියට දක්වන්න ඕන ගනුදෙනුකරුවන්ට පහසුවෙන් මේ පැමිණිලි විසඳීම එහෙම නැත්නම් ආරවුල් විසඳීමේ නිලධාරියාව ඌට තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කිරීම ඉක්මනින් කිරීමට ඒ වගේම ඔහුව ඕනෑම කෙනෙකුට තම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට හැකි වෙන ආකාරයේ ක්‍රමවේදයක් බැංකුව තුල තියෙනවා. ඒ නිසා අද වෙනකොට සියලුම බැංකු තමන්ගේ අභ්‍යන්තර ගැටලු निराකරණය කිරීමේ නිලධාරියා කවුද, ඔහුගේ ලිපිනය මොකක්ද, ඔහුගේ විද්‍යුත් ලිපිනය මොකක්ද, ඔහුගේ දුරකථන අංකය මොකක්ද, ඒ සියල්ල ඒ වගේම ඔහුගේ සාමාන්‍ය ලිපිනය මොකක්ද යන සියල්ල බැංකුවේ වෙබ්සයිට් එකේ පළ කරන්න ඕන. ඒ වගේම බැංකුවේ අපි හිතමු පරිශ්‍රය තුල ඒ කියන්නේ ශාඛා පරිශ්‍රයේ යම් ස්ථානයක දක්වන්න ඕන. දැන් ගොඩාක් මූල්‍ය ආයතන සහ බැංකුවල සජෙෂන් බොක්ස් එකක් එහෙම නැත්නම් කම්ප්ලේන් බොක්ස් එකක් තියෙනවා ෆිසිකල් කම්ප්ලේන්ස් බාර ගන්න. හැබැයි ඊට එහාට ගිහිල්ලා අර පැමිණිලි බාර ගන්නා නිලධාරියාගේ දුරකථන අංකය
ඊමේල් එක ප්‍රදර්ශනය කිරීමත් අද වෙනකොට අනිවාර්ය වෙලා තියෙනවා. ඒක කරාට පස්සේ තමයි ඒ කියන්නේ මේ ප්‍රදර්ශනය කිරීමෙන් අපි ජනතාවට දෙන පණිවිඩය තමයි ඕගොල්ලෝ අපි ගාව ඇවිල්ලා ඩිපොසිට් එකක් අරින්න ලෝන් එකක් ගන්න බය වෙන්න එපා. ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් වුණොත් බැංකුව තුලින් වෙන ප්‍රශ්නයක් ඉස්සෙල්ලම බැංකුව තුල විසඳීමක් ලබා ගන්න ගැටලු निराකරණය කරන්න වෙනම තියෙන ඒකකයක් එක්ක පුද්ගලයෙක් ඉන්නවා. එයාට ඩිරෙක්ට් මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න ඔහුගේ තොරතුරු ඒ කියන්නේ ඔහුගේ දුරකථන අංකය ලිපිනය සියල්ල ගනුදෙනු කරුට හෙළි කරලා තියෙනවා. ඒක තමයි මූලික අවශ්‍යතාවය. ඒ වගේම ඒන පැමිණිල්ලක් සියලුම පැමිණිල්ල බැංකුව තුල මේ අභ්‍යන්තර ගැටලු විසඳන නිලධාරියා රෙකෝඩ් කරන්න ඕනේ. ඒවා වාර්තා කරගන්න ඕනේ. කාගෙන්ද පැමිණිල්ල ආවේ මොන විදිහේ පැමිණිල්ලක්ද දවස කවද්ද කියන එක රෙකෝඩ් වෙන්න ඕනේ. ඊට පස්සේ පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක විචාකාරය. ඒකට අපි මොකද්ද කරේ? අභ්‍යන්තරව විමර්ශනයක් කරාද? ඒකෙන් ඇත්තටම ගනුදෙනු කරුට ප්‍රශ්නයක් වෙලාද? ඒ ප්‍රශ්නේ වුණා ඉච්ඡ ප්‍රශ්නෙට උත්තරයක් අපි ලබා දුන්නද? ඒ සම්බන්ධයෙන් ගනුදෙනු කරුට යම් මිල ගෙවීමක් එහෙම නැත්නම් වන්දියක් ගෙවන්නද? එන්නේ පිළිබඳව මේ තොරතුරු ගබඩා කරලා තියාගන්න ඕන. පසු අවස්ථාවක බැලුවොත් ඒක ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් ඔඩිටර් කෙනෙක්ට මේ පිළිබඳව විස්තරයක් ලබා ගැනීමේ හැකියාව තියෙන්න මේක වාර්තා කරගන්න ඕන. ඒ වගේම යම්කිසි පැමිණිල්ලක් ආපු වහාම පළවෙනි මොහොතේ මේ පැමිණිල්ල ලැබුණු බවට ගනුදෙනු කරුට sannivedanaya කරන්න. ඒ වගේම ඒකට සාධාරණ කාලයක් තුල විසඳුම් ලබා දෙන බවට අපි මේ sannivedanයේ සටහනක් දාන්න ඕන. මේ සාධාරණ කාලය කියන එක අපිට කාලයක් කියලා කියන්න බෑ. දින 10ක්ද 14ක්ද 28ක්ද මාස 2ක්ද 3ක්ද කියලා. මොකද ඒ පැමිණිල්ලේ ස්වභාවය අනුව මේ ගත වෙන කාලය මේ විමර්ශනය සඳහා ගත වෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. ඒකට අපි ඒකට දිනම කමානුවක් දීලා නැහැ. නමුත් සාධාරණ කාලයක් තුල අපි ඒක ගනුදෙනු කරුට විසඳලා දෙන බවට ඌට දන්වලා තියන්න ඕන. එතකොට බැංකුව අභ්‍යන්තරයේ මෙවැනි මේ ගනුදෙනු කරුවන්ගේ ගැටලු විසඳීමට තියෙන්න ඕන ව්‍යාපාර වලින් බාහිර ස්වාධීන පුද්ගලයෙක්. ඒක අනිවාර්යයෙන් බැංකුව තුල ස්වාධීන පුද්ගලයෙක් මේ ගනුදෙනු කරුවන්ගේ පැමිණිලි විභාග කිරීම කරන්න ඕන. ඒතකොට මේ ස්වාධීන පුද්ගලයෙක් කියලා කියන්නේ යා ව්‍යාපාරයෙන් බැහැර. දැන් අපි ඊට සාමාන්‍ය ව්‍යාපාර කළමනාකරුවෙක්ටම මේ ප්‍රශ්නේ ගියොත් එයාම තමයි මේ වැරද්ද කළා තියෙන්නේ. ඒකට එයාගේ වැරද්දට උත්තරේ දෙන්නත් තියෙන්නේ එයාටමයි. ඒකට එයා හැමතිස්සෙම පක්ෂග්‍රාහී වෙනවා බැංකු සේවකයට සහ බැංකුවේ කළමනාකරුවට. ඒ தත්ත්වය වළක්වන්න තමයි අභ්‍යන්තරයේ ස්වාධීන පුද්ගලයෙක් මේක මෙහෙවන්න කියලා ශ්‍රී ලංකා මහ බැංකුවේ ගනුදෙනුකාර ප්‍රඥප්තියම තියෙන්නේ මේක ස්වාධීන පුද්ගලයෙක්ගේ අධීක්ෂණයෙන් විය යුතු වැඩක්. ඒකට වර්තමානයේ බැංකුවල වර්ග කීපයක මේ ගැටලු විසඳන නිලධාරීන් එහෙම නැත්නම් ගනුදෙනුකාර පැමිණිලි විසඳන නිලධාරීන් ඉන්නවා. ගොඩක් බැංකුවල මේ ස්වාධීන පුද්ගලයා කියලා වෙනම පුද්ගලයෙක් නම් කරන්නේ නැහැ. දැනට බැංකුවේ ව්‍යාපාර කටයුතු වලට නිරත නොවන ස්වාධීන පුද්ගලයෝ විදිහට කටයුතු කරන ප්‍රධාන අභ්‍යන්තර විගණක නැත්නම් ප්‍රධාන අවදානම් නිලධාරී වගේ පුද්ගලයෙක් යටතේ මේ ගැටලු විසඳීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඇතැම් බැංකු සහ මූල්‍ය ආයතනවල මේ ගැටලු විසඳීම් निराකරණයටම වෙනම නිලධාරියෙක් පත් කළා. ඔහු කිසිම වෙනත් ව්‍යාපාර කටයුත්තක් සිදු නොකරන ස්වාධීන පුද්ගලයෙක් විදිහට ඔහු ඒ වැඩේම කරන කෙනෙකුත් වෙන්න පුළුවන්. ඒ විකල්ප දෙකම තවමත් බැංකු තුල ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ ව්‍යාපාරයෙන් බාහිර ස්වාධීන පුද්ගලයෙක් යටතේ මෙම අභ්‍යන්තරව සිදු ගැටලුවට ඇත්තටම ගැටලුවක් වෙලාද එහෙම විච්ච දේ මොකද්ද කියලා විමර්ශනය කිරීම සිදුවිය යුතුයි කියලා. එහෙම නැතුව වෙනම පුද්ගලයෙක් පත් කරන්න කියලා නෙවෙයි කියන්නේ ස්වාධීන පුද්ගලයෙක් යටතේ මෙය සිදුවිය යුතුයි කියලා. එතකොට දැනටත් ස්වාධීනව කටයුතු කරන එහෙම නැත්නම් ව්‍යාපාර වලින් බැහැරව කටයුතු කරන
ප්‍රධාන අභ්‍යන්තර විගණක හෝ ප්‍රධාන අවදානම් නිලධාරීට මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් බැංකුවක මේක වෙනමම ස්වාධීන පුද්ගලයෙක් පත් කළා ගැටලු निराකරණය කිරීම කරන්න පුළුවන්. හැබැයි මේකේ මූලික අවශ්‍යතාවය තමයි මේක ස්වාධීන පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒ වගේම ගනුදෙනුකරුගේ ගැටලුව පැමිණිල්ල අපු මොහොතේ පටන්ම මේක වාර්තා වෙලා ඒ කරපු දේවල් ටික පසු අවස්ථාවක හෝ ඕනෑම වෙලාවක විමසනකොට ලිඛිතව හෝ එහෙම නැත්නම් පරිගණකයක වාර්තා වෙලා තිබිය යුතුයි. අද වෙනකොට මොකද්ද මේ කම්ප්ලේන් එකේ පොසිෂන් එක? මොකද්ද වෙලා තියෙන්නේ? කොහොමද විමර්ශනයක් පටන් ගන්නද? ඒ විමර්ශනය කොච්චර දුරට ගිහිල්ලාද? මේ වෙනකොට ඒක කොච්චර හොයාගෙනද? එහෙම නැත්නම් ඇත්තටම ගනුදෙනුකරුගේ පැමිණිල්ලේ බැංකුවට විරුද්ධව ඒ නගපු චෝදනාව සමහර වෙලාවට ගනුදෙනුකරු හිතනවා මේක පැමිණිල්ලක් මේකෙන් බැංකුව වැරද්දක් කරා කියලා. නමුත් ඇත්තටම ගත්තොත් බැංකුවේ නිලධාරීන් කතා වැඩ කරලා තියෙන්නේ බැංකුවේ නීති අනුව පරිචය අනුව. එතකොට අපිට හැම වෙලාවෙම ගනුදෙනුකරුගේ මේ පැමිණිල්ලක් විදිහට චෝදනාවක් ඉදිරිපත් කරාට ඒකෙන් බැංකුවේ වැරදි කරුවෙකු සොයාගත නොහැකි වෙන්න පුළුවන්. බැංකු නිලධාරීන් තමන්ගේ කාර්ය කරලා තියෙන්නේ බැංකු රාජකාරියේ කරන ක්‍රමවේදයටම තමයි. එතකොට බැංකු නිලධාරියාට නැවත වගකීමක් එන්නේ නැහැ. හැබැයි අපි ඒක නිල වශයෙන් ගනුදෙනුකරුට දන්වන්න ඕන මේක අභ්‍යන්තර ක්‍රියාවලිය නිවැරදිව වෙලා තියෙනවා කියලා. ඒ නිසා අපිට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් තියාගන්න වෙනවා. ඒ වගේම යම් ගනුදෙනුකාරයෙක් මේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරාම බැංකු ක්‍රියාවලිය හෝ බැංකුවේ සිදුවුණු අයහපත් කටයුත්තක් වැරදි කටයුත්තක් පිළිබඳව මේ ගනුදෙනුකරුවාගේ මේ ගැටලුවට ලබා දීපු විසඳුමත් අපි පසුකාලීනව තුන්වෙනි පාර්ශවයක් හොයනකොට තොරතුරු ලබා දීමට අර වාර්තාවේ දක්වලා තියෙන්න ඕන. ඒකත් සංරක්ෂණය වෙලා තියෙන්න ඕන. කොයි වෙලාවක හරි පසු අවස්ථාවක බැංකුකරුවාට ඉදිරිපත් කරපු ප්‍රශ්නේදී අපි හිතමු ගනුදෙනුකාරයා අපිට විරුද්ධව පැමිණිල්ල ඉස්සෙල්ලා අභ්‍යන්තර පැමිණිලි බාර ගන්නා නිලධාරියට අභ්‍යන්තර පැමිණිල්ලක් විදියට දාන්න. හැබැයි එයාට ඒක සෑහීමකටපත් වෙන්න බැරි වුණොත් ඒ කියන්නේ එයාට ඒ ලබා දීපු පිළිතුරෙන් එයා සමහර විට සන්තෝෂ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් එයාට ප්‍රමාණවත් නැහැ. එයාට නැවතත් පුළුවන් අර අපි කතා කරපු බාහිර පාර්ශවයකට මේ කම්ප්ලේන් එක කරන්න. ඒ අවස්ථාවේදී අපි විසින් අභ්‍යන්තරව කරපු විමර්ශනය ඒ බාහිර පාර්ශවයක් ඉල්ලා සිටින්න පුළුවන්. ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය ආයතන සුපරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ බැංකු සුපරීක්ෂණ දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් ඔම්බඩ්ස්මන් වරයාට අභ්‍යන්තර පරීක්ෂණය සම්බන්ධයෙන් කරුණු අහන්න අයිතියක් තියෙනවා. එවැනි අවස්ථාවක අපිට අර තුන්වෙනි පාර්ශවයකට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්න ඕන නිසා මේ තොරතුරු නිවැරදි ආකාරයට රෙකෝඩ් කරගෙන ඒක නිසි පරිදි ඒ වාර්තා පවත්වාගෙන යෑම සිද්ධ කරන්න ඕන. මොකද ඒ පැමිණිල්ල අපිට එන්නේ අපිට අද පැමිණිලි කළා උත්තරයක් ගත්තට කස්ටමර් අර ඔම්බඩ්ස්මන්ට හෝ ශ්‍රී ලංකා මහා බැංකුවට පැමිණිලි කරන්නේ තව අවුරුදු ගානකින් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක අපේ අභ්‍යන්තර විමර්ශනයේ තොරතුරු අර ආයතනයක් ඉල්ලුවොත් ලබා දෙන්න අපි මේක ආරක්ෂා කරගෙන තියාගන්න ඕන. එතකොට අභ්‍යන්තර පැමිණිලි ක්‍රමවේදය අභ්‍යන්තර පැමිණිලි ක්‍රමවේදය හා ඒකට පිළිතුරු ලිවීම සම්බන්ධයෙන් ඒකට කොහොමද බැංකුව හැසිරෙන්න ඕන සම්බන්ධයෙන් මම කතා කරපු ටික පැහැදිලිද? ඊට පස්සේ අපි ඒකෝකේන යමු ඔම්බඩ්ස්මන් වරයා සහ බැංකු සුපරීක්ෂණ දෙපාර්තමේන්තුව කොහොමද මේ ගනුදෙනුකාර පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා. එක්සෑම් එක කවද්ද කියන ප්‍රශ්නයට උත්තරය නිල වශයෙන් අපේ එක්සමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකට කතා කරලා අහන්න. මොකද ඇයි මාසේ තුල
පටන් ගන්න ජුනි මාසයේ අවසන් වීම වෙනවා. දිනේ කියන එක මට තාම හරියට කියන්න බෑ. ඒක නිසා එක්සැමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකට කතා කරන්න IBSL එකේ. මේ අභ්‍යන්තර ක්‍රමවේදයේ පැහැදිලිද? අපි ඊගාවට ෆයිනෑන්ෂල් මූල්‍ය ඔම්බඩ්ස්මන් වරයා ගැන කතා කරන්න කලින් මේක පැහැදිලි නම් තමයි ඊගාවකට යන්න තියෙන්නේ. අද තේරෙන අය තේරුණා කියන්නෙත් නෑ, පැහැදිලි නෑ කියලා ප්‍රශ්න අහන්නෙත් නෑ වැඩි කවුරුත්. ඒ කියන්නේ වැඩි දෙනෙක් සම්බන්ධ වෙලා නෑ, 23 ඉන්නෙත්. අවසාන දින කීපය නිසා මේක හිතලා ඇති කලින් එක්සෑම් කලින් කරපු ටොපික්ස් වලින් එක්සෑම් එක පාස් වෙන්න පුළුවන් කියලා. මං කිව්වේ මේවා අර වෙනදා අර හැමදාම එන ලකුණු 20 ප්‍රශ්න නෙවෙයි. හැබැයි මේවයින් නිතරම ලකුණු 5ක 10ක ප්‍රශ්නයක් එනවා. හැබැයි ඉතින් මේක නොකර ඕගොල්ලන්ට විභාගේ පාස් වෙන්න පුළුවන් අර ටික හරියට කළා. මේ මොනවත් නැති වුණොත් ලියන්න මේවත් බලාගෙන යන්න. අනිත් එක තමයි මූල්‍ය ආයතනයක සහ බැංකුවක වැඩ කරන කෙනෙක් නම් මේ බැංකු නීතියට සම්බන්ධ දේවල් 100%ක් අවශ්‍ය වෙනවා ඔබේ කටයුතු කිරීමට. විභාගේ පාස් වෙන්න පුළුවන්. හැබැයි බැංක් එකේ බිස්නස් එකේදී ඔබගේ සම්බන්ධ වෙනකොට ව්‍යාපාරයට මේ අපි කතා කරන බැංකු නීතිය සම්බන්ධ සියලු දේ ඔබට අවශ්‍යයි. එතකොට දැන් අපි අර ප්‍රශ්න 3කට උත්තර හොයාගෙන විභාගේ පාස් වෙච්ච අයට ප්‍රශ්න වෙන්න පුළුවන් බැංකුවක් තුල කටයුතු කරද්දී ඔබට ඩිප්ලෝමා එක තියෙයි. හැබැයි බැංකුවේ රස්සාව කරන්න මේ නීතිය නොදැනගෙන අමාරු. ඒ නිසා මේ දෙකම හරියට තේරුම් ගන්න විභාගයේ පාස් වීමට විතරක් කරන්න පුළුවන් සමහර සබ්ජෙක්ට්ස්. නමුත් මේ බැංකු නීතිය සම්බන්ධ සබ්ජෙක්ට් එක ඔබට බැංකුවක වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා. බැංකුවේ වැඩ කරන කාල සීමාව තුල විභාගේ පාස් වෙලා මේ මාසෙන් ලබන මාසෙ වෙනකොට අනිත් නෝට්ස් නම් අමතක වුණාට මේක අමතක කරොත් ඕගොල්ලෝ ලොකු අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඒකයි මම ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් වලට මේක අවශ්‍ය වෙන නිසා තමයි මේවා ගොඩාක් පැහැදිලි කරන්නේ. නැත්තම් මේ පොඩි මාතෘකා මේවයින් ප්‍රශ්න එන්නේ නැහැ. මේවයින් ලකුණු 5යි එන්නේ. මේවා නැතුව ලියන්න පුළුවන් කියන එක මටත් කියන්න පුළුවන්. හැබැයි මේවා නැතුව ඕගොල්ලොන්ට මේ අභ්‍යන්තර ක්‍රියාවලිය කරගෙන යන්න අමාරු වෙනවා. හරි. ඊගාවට අපි බලමු මූල්‍ය ඔම්බඩ්ස්මන් වරයාගේ කාර්යභාරය කොහොමද ඔහු හරහා මේ ගැටලුවක් විසඳ ගන්න වෙන්නේ ගනුදෙනු කරුවෙක්. එතකොට ශ්‍රී ලංකාවේ මූල්‍ය ඔම්බඩ්ස්මන් වරයා නීත්‍යානුකූලව පිළිගන්නේ 2003 ඉඳලා. 2003 තමයි හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ඔම්බඩ්ස්මන් වරයෙක් කියන කාර්ය තනතුර. මූල්‍ය ඔම්බඩ්ස්මන් වරයා කියන්නේ බැංකු සහ මූල්‍ය ආයතනවල සිදුවෙන යම් ගනුදෙනුකරුවෙක්ට වෙන අකටයුත්තක් එහෙම නැත්නම් ගනුදෙනුකරුවෙකුට ප්‍රශ්නයක් ඇති වෙනවා තම බැංකුව හෝ මේ මූල්‍ය ආයතනය සම්බන්ධ. එවැනි අවස්ථාවක අපි අර කතා කරපු නීති මගින් ක්‍රියා කරනවා වෙනුවට නීතිය මගින් ක්‍රියා කරනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. නඩු දාන්න අපිට ඕන අවස්ථාවක පුළුවන්. හැබැයි ඒකේ ඇති වෙන ප්‍රශ්න නිසා කාලය ගත වෙනවා වැඩි, වියදම වැඩි, ක්‍රියාවලිය සංකීර්ණයි. ඒ ඔක්කොම ප්‍රශ්න නිසා අපිට පුළුවන් මූල්‍ය ඔම්බඩ්ස්මන් වරයාට ඍජුවම පැමිණිල්ල ඉදිරිපත් කරන්න. මේ මූල්‍ය ඔම්බඩ්ස්මන් වරයාට ඍජුවම පැමිණිල්ල ඉදිරිපත් කිරීම කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක ගනුදෙනුකරුවෙක්, ස්පෙෂලායිස් බැංකුවක, එහෙම නැත්නම් විශේෂිත බැංකුවක ගනුදෙනුකරුවෙකුට, ඒ වගේම ලියාපදිංචි මූල්‍ය සමාගමක ගනුදෙනුකරුවෙකුට, ප්‍රාථමික වෙළෙන්දෙක්ගේ ගනුදෙනුකරුවෙකුට, ලීසින් සමාගමක ගනුදෙනුකරුවෙකුට. ඒ සියලුම ආයතන මේ මූල්‍ය ඔම්බඩ්ස්මන් ධූරයේ යටතේ නිරීක්ෂණය කරනවා. ඒකට අර කියපු ආයතන කියන්නේ වාණිජ බැංකු, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, ලීසින් සමාගම්, ලියාපදිංචි මූල්‍ය සමාගම්, ප්‍රාථමික වෙළඳුන්,
සම්බන්ධව කටයුතු කරන එවුන් සමග ගනුදෙනු කරන ගනුදෙනුකරුවෙකුට එම ආයතනයකින් වෙන වැරැද්දක් අඩුපාඩුවක් ඇතැම් විට තමන්ට සිදුවිච්ච නොසලකා හැරීමක් තමාව නොසලකා හැරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන් මූල්‍ය ඔම්බඩ්ස්මන්වරයා වෙත. 2003 ඇති කරපු මේ මූල්‍ය ඔම්බඩ්ස්මන් ධූරයෙන් බලාපොරොත්තු වෙන්නේ බැංකු සහ මූල්‍ය ආයතන සහ ගනුදෙනුකරුවන් අතර ඇතිවෙන යම් යම් ආරවුල් නීතියට ඉදිරියට ඒ කියන්නේ නීත්‍යානුකූලව අධිකරණයට ගිහිල්ලා විසඳනවා වෙනුවට දෙපාර්ශ්වයටම සාධාරණ විසඳුමක් වඩා ඉක්මනින් ඒ වගේම අවම පිරිවැයකින් යුතුව ලබා දීලා දෙපාර්ශ්වයට මේ ලබා දෙන සහනය තුලින් අවසානයේ මූල්‍ය පද්ධතිය ස්ථාවර කරා. යන්නේ දෙපාර්ශ්වයටම මේ සහනය ලබා දීම තුලින් මූල්‍ය පද්ධතියට යම් ස්ථාවරව මේ මූල්‍ය පද්ධතිය පවත්වාගෙන යන්න සහායක් තමයි මේ මූල්‍ය ඔම්බඩ්ස්මන් ධූරයෙන් සිද්ධ වෙන්නේ. එතකොට හැබැයි මේ මූල්‍ය ඔම්බඩ්ස්මන් ධූරයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි වඩා ඉක්මනින් ඵලදායී ලෙස අඩු පිරිවැයක් නැතුව මේ ගැටලු වලට විසඳුම් හොයාගන්න පුළුවන්. හැබැයි ඒකේ තියෙන විශේෂ ලක්ෂණය තමයි අනිත් පැත්තෙන් යම් අවස්ථාවක ගනුදෙනුකරුවෙක් මූල්‍ය ඔම්බඩ්ස්මන්වරයාට පැමිණිල්ලක් කරාට පස්සේ ඒ යම් මේ ගැටලුව නිරීක්ෂණය කළා ගැටලුව පිරික්සලා ලබා දෙන පිළිතුරේදී පිට ඒ මූල්‍ය ඔම්බඩ්ස්මන්වරයාට බලය තියෙන්නේ බැංකුවකට හෝ මූල්‍ය ආයතනයට විරුද්ධව නිර්දේශ ඉදිරිපත් කිරීම පමණයි. ගනුදෙනුකරුට විරුද්ධව නිර්දේශයක් එහෙම නැත්නම් ඔහුට විරුද්ධව යම් නීතියක් ක්‍රියාත්මක කිරීමේ බලයක් මූල්‍ය ඔම්බඩ්ස්මන්වරයාට නැහැ. ඒකත් එකාතකින් එක් පැත්තකින් මූල්‍ය ඔම්බඩ්ස්මන් ධූරයේ අඩුපාඩු. ඒ වගේම ඒක එක් පාර්ශවයකට පමණක් බලපාන නිසා මේක ගොඩක් වෙලාවට ක්‍රියාත්මක වීමේදී අපි මේ පෞද්ගලික දැන් නීතිය ඉදිරියට ගත්තොත් අධිකරණයට ගියාම දෙපැත්තටම තියෙනුනේ පාර්ශවයක් වැරද්දක් කරොත් අනිත් පාර්ශවයට සහනයක් තියෙනවා. හැබැයි මූල්‍ය ඔම්බඩ්ස්මන්වරයා ගාවට එනකොට හැමතිස්සෙම සහනය හම්බෙන්නේ ගනුදෙනුකාරයා. වැරද්ද කරලා තියෙන්නේ බැංකුව නම් බැංකුවට විරුද්ධව නිර්දේශ ඉදිරිපත් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ගනුදෙනුකාරය වැරද්දක් කරපු වෙලාවක යා ආවත් අධිකරණ මේ ඔම්බඩ්ස්මන්වරයා ඉදිරියට ඔහුට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ගයක් නීතිමය බලපෑමක් සිද්ධ වෙන්නේ. ඒකත් මේකේ තියෙන විශාල දුර්වලතාවයක්. එතකොට මූල්‍ය ඔම්බඩ්ස්මන්වරයා විදිහට පත් කරන්නේ ගොඩක් වෙලාවට බැංකු නීතිය පිළිබඳව හසල දැනුමක් තියෙන ඒ වගේම බැංකු නීතිය පිළිබඳව දැනුවත් නීතිඥවරයෙක් විනිශ්චයකාරවරයෙක් වගේ පුද්ගලයෙක් ඒ වගේම ඔහු බැංකුව පිළිබඳවත් ඒ කියන්නේ බැංකු නීතිය විතරක් නෙමෙයි බැංකු කටයුතු පිළිබඳවත් යම් දැනුමක් තිබිය යුතුයි. නැත්නම් මේ ගනුදෙනුකරුවන්ගේ දෛනික ප්‍රශ්නවලට ඔවුන්ට හොඳ විසඳුමක් ලබා දෙන්න බෑ. ඒ නිසා ගොඩක් වෙලාවට මේ බැංකු නීතිය පිළිබඳව නීතිඥයෙක් එහෙම නැත්නම් විනිශ්චයකාරවරයෙක් බැංකු පිළිබඳව ප්‍රායෝගික භාවිතය පිළිබඳවත් තොරතුරු දන්න කෙනෙක් තමයි එතෙන්ටපත් කිරීම කරන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඒ වගේම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒ වගේම මේ සහභාගී වන සියලුම මූල්‍ය ආයතනවල එකඟතාවයෙන් තමයි මේ පත් කිරීම සිද්ධ කරන්නේ. ඒකට කාලෙන් කාලයට මේ පත් කරපු පුද්ගලයාව දීර්ඝ කාලයක් කියන්නේ සාමාන්‍යයෙන් වසර 2කට වතාවක් මේ මූල්‍ය ඔම්බඩ්ස්මන්වරයා ඉවත් කරනවා. හැබැයි නැවත ඒ පුද්ගලයන් පත් කිරීමේ හැකියාවක් තියෙනවා. වසර 2ක කාලයකට තමයි මේ පත් කිරීම සිද්ධ කරන්නේ. එතකොට මූල්‍ය ඔම්බඩ්ස්මන්වරයාට කොහොමද ගනුදෙනුකරුවෙක් යම් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ? ඒක මූලිකම වම මූල්‍ය ඔම්බඩ්ස්මන්වරයාගේ ලිපිනය, විද්‍යුත් ලිපිනය, දුරකථන අංකය මේ බැංකු සහ මූල්‍ය ආයතන
තම ගනුදෙනුකරුවන්ට ලබා දෙන්න ඕන. එක්කෝ භෞතිකව ප්‍රදර්ශනය කරන්න ඕන, වෙබ්සයිට් එකේ දාන්න ඕන මෙන්න මුන්ගේ ඔම්බර්ස්මන් වරයාගේ ලිපිනය, දුරකථන අංකය, විද්‍යුත් ලිපිනය ඒ ටික දාන්න දක්වන්න ඕන. ඒ තුලින් බැංකුකරුවාට විරුද්ධව ගනුදෙනුකරුවාට අවස්ථාවක් ඇති කරලා තියෙනවා තමන්ගේ ගැටලුවක් ඍජුවම මූල්‍ය ඔම්බර්ස්මන් වරයාට ඉදිරිපත් කරන්න. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ගැටලුව ඉදිරිපත් කිරීමට අර දැන් අධිකරණයට යනවා නම් ගනුදෙනුකරු යන්න ඕන නිශ්චිත ක්‍රමවේදයකින්. අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න ඕය කෙනෙක් හරහා ඉදිරිපත් කරන්න ඕන. ඒකට නිශ්චිත ආකෘතියක් තියෙනවා, නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවා, නිශ්චිත බල ප්‍රදේශයක් තියෙනවා. අධිකරණ බල ප්‍රදේශය තුල නඩුව ගොනු කරන්න ඕන. ඒ වගේම මුද්දර ගාස්තු යනවා, ඒ කියන්නේ පිරිවැයක් යනවා. ලෝයර්ස්ට දෙන්න යනවා යම් වියදමක්. ඉතින් මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ වගේම නිශ්චිත ආකෘතිය එහෙම නැත්නම් පිළිගත් සංකීර්ණ ක්‍රියාවලියෙන් පිටපැන්නොත් ගොඩක් වෙලාවට ඒ නඩුව එහෙම නැත්නම් ඒ නීති කෘත්‍ය ඉවරදිව කරගෙන යන්න බෑ. ඒක තමයි නඩුවක එහෙම නැත්නම් උසාවියක් ඉදිරියට මිනිස්සු යන්න කැමති. ඒ යෑමේදී ඇති වෙන කාලය වියදමට අමතරව සංකීර්ණ ක්‍රියාවලියට එකඟ වෙන්න බැරි වුණොත් යම් අවස්ථාවක දැන් ලංකාවේ තියෙන ගොඩාක් අධිකරණ නඩු වල පැමිණිලි කරුට සහන ලබා ගන්න බැරි වෙන්නේ විත්තිකරු එහෙම නැත්නම් මේ අනිත් පාර්ශවයේ සිදු කරපු වැරද්ද නොකර හැරීම නිසා නෙවෙයි. ඒ වැරද්ද ඔප්පු කරගන්න බැරි වීම එකක්. ඒ වගේම තාක්ෂණික දෝෂ, ටෙක්නිකල් එරර්ස්. නඩුව ගොනු කරපු විදිහ වැරදි, නඩුව ගොනු කරපු අධිකරණයේ වැරදි, නඩුව ගොනු කරපු ක්‍රමවේදය ඒ ආකෘතිය වැරදි. අන්න ඒ වගේ තාක්ෂණික දෝෂ තමයි ගොඩක් ප්‍රශ්න ඒ කියන්නේ නඩුවක් ජයග්‍රහණය කරන්න බැරි වෙන්නේ හේතු. ඒ නිසා තමයි මේ මූල්‍ය ඔම්බර්ස්මන් ධූරය ඇති කරපු වෙලාවේ මූල්‍ය ඔම්බර්ස්මන් වරයාට ගනුදෙනුකරුවෙක් පැමිණිලි කිරීම ඉතා සරල ක්‍රමවේදයක් මගින් කරන්න පුළුවන් කියලා හඳුන්වලා තියෙනවා. ඒක ලිපියක් වුණත් ප්‍රමාණවත්. Tamanට තේරෙන ආකාරයට අකුරු ටිකක් ගැට ගහලා ලියන්න පුළුවන් කෙනෙකුට ඔම්බර්ස්මන් වරයාට ලියුම ලියන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේකේ සංකීර්ණ ක්‍රියාවලියක් නෑ, හරි සරලයි. ලිපියකින් Tamanගේ පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේ ලිපියේ තියෙන කරුණු ඒ අදාළ මේ උල්ලංඝනය කරපු මූල්‍ය ආයතනයේට යොමු කළා ඔම්බර්ස්මන් වරයාට පුළුවන් වැඩි විස්තර ලබා ගන්න. එහෙම නැත්නම් මූල්‍ය ආයතනයේ පිළිතුර ලබා ගන්න. එහෙම නැති ඒ ප්‍රමාණවත් නොවේ නම් ඔවුන්ගේ ලිඛිත පිළිතුරු ප්‍රමාණවත් නොවේ නම් දෙපාර්ශවයේ කැඳවන්න පුළුවන්. අධිකරණයට ගෙන්නනවා වගේ. ඊට පස්සේ දෙපාර්ශවයේම ගෙනල්ලා ඒ ප්‍රශ්නය දෙපාර්ශවයේම පිළිතුරු නැවත වතාවක් අහලා ඒ වැඩි විස්තර වැඩි පැහැදිලි කිරීම කරගන්න පුළුවන් මූල්‍ය ඔම්බර්ස්මන් වරයාට. ඒක තමයි විශේෂත්වය. එතකොට මේ දෙපාර්ශවයේ ගෙනල්ලා ඉදිරි තමයි ඒ කියන්නේ මූල්‍ය ඔම්බර්ස්මන් වරයා ඉදිරියේ ඇති කරගන්න අර අධිකරණ නඩු විභාගයක වගේ හැබැයි එච්චර ෆෝමල් නෑ. එහෙම නැත්නම් එච්චරම දැන් අධිකරණයට අපිට ගිහිල්ලා අපිට ඕන විදිහට කරුණු දක්වන්න බෑනේ. අපි වෙනුවෙන් නීතිඥයෙක් එන්න. එහෙම නැත්නම් ඒ අදාළ ආකෘතියෙන් තමයි පිළිතුර දෙන්න. මේක එහෙම නෑ. සාමාන්‍යයෙන් දෙපාර්ශවයේ කරුණු අහලා නීතිඥ සහායක් අවශ්‍ය නෑ. පැමිණිලිකාරයාට තමන් ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න පුළුවන් තමන් දන්න භාෂාවකින්. එතකොට පිළිතුර ලබා දෙන බැංකුවටත් නීතිඥ සහායක් අවශ්‍ය නෑ. තමන්ගේ කරුණ පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඔය සරල ක්‍රියාවලිය තමයි ඔම්බර්ස්මන් ධූරය හරහා සිද්ධ වෙන්නේ. එතකොට අද දවසට මම මෙතන තවත් එහාට කතා කරන්නේ ඔම්බර්ස්මන් ධූරය තව පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ ගැටලු විසඳීමේ ක්‍රමවේදයක් අපිට කතා කරන්න තියෙනවා. ඒ නිසා ලබන සතියේ ටික අපිට පොඩි මේ මාතෘකාවේ ඉතුරු ටික කතා කරන්න වෙනවා. මම අද දවසේ උත්සාහ කරා අවසන් කරන්න. නමුත් කාලය ප්‍රශ්නයක් වෙනවා. එතකොට ගොඩක් ඒ කියන්නේ ලබන සතියෙන් මේ අපේ බැංකු නීතිය පිළිබඳ
ක්ලාස් එක අවසන් කරනවා. ඔයගොල්ලන්ට ලබන සතිය තුල මේ අපි කතා කරපු පහුගිය කාලේ කතා කරපු මාතෘකාවල ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්න අහන්න. මොකද නැවත වතාවක් අපි එතකොට හම්බෙන්නේ නැති වෙයි ප්‍රශ්න කතා කරන්න. ඒ නිසා ලබන සතිය මේ පරණ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම පැහැදිලි කර ගැනීම අවශ්‍ය නම් මට යම් වෙලාවක් දෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම අද මේ ගොඩක් ඉක්මනට මේක ඉවර කරලා මේ කියන්නේ මේ ඉතුරු වෙලා තියෙන ටික ඉවර කරොත් ඕගොල්ලන්ට ඒක කතා කරගන්න වෙලාවක් නැති වෙන නිසා ලබන සතියේත් මම එන්නම්. එතකොට මේකේ ඉතුරු ටික කතා කරලා අපිට මොනවා හරි වැඩි විස්තරයක් කතා කරන්න. කියන්නේ වැඩි පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඕගොල්ලන්ට ලබන සතියේ අනිවාර්යයෙන්ම වෙලාව තියෙනවා. එhmenan අදට නවත්තමු. Thank you.